හොඳයි එහෙනම් සුබ සන්ධ්‍යාවක් හැමෝටම අපි අද දවසෙත් පුතේ පුළුවන් තරම් වෙලාවක් කතා කරමු මේ පාඩමේ ඉතිරි කොටස් ටික සම්බන්ධව. ඉතින් සමාජයේ තොරතුරු තාක්ෂණය වැළඳගෙන තියෙද්දි ඒකට ඇති වෙන විවිධ ගැටලු තියෙනවා හොඳ වගේම නරක තියෙනවා නේද? අපි ඒක ගැන තමයි මේ කතා කරමින් ඉන්නේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තවදුරටත්. එතකොට අපි සමාජය අපි දකින සමාජයේ තොරතුරු තාක්ෂණය යොදා ගන්න විවිධ අවස්ථා ගැන කතා කළා කලින් දවසේ. ඒ වගේම තව මේ සම්බන්ධව වලටත් ගැටලු ඇති විවිධ තැන්වල. ඒවත් අද දවසේ කතා කරන්න පුළුවන්. දැන් මිනිස්සු සෑහෙන්න දැනුවත් වෙනවනේ ඉස්සර වගේ නෙමෙයි මේ IT එක්කලා ගොඩාක් අලුත් දැනුම මේගොල්ලෝ ලබා ගන්නවා. එහෙනම් සාමාන්‍ය එදිනෙදා දේවල් වෙන්න පුළුවන් නේද? ඊට පස්සේ ඊට අමතරව දැනුමම වෙන්න පුළුවන්. මේ වගේ ගොඩක් දේවල් අපි හඹා යනවනේ. ඉතින් මේ අතරේ තාක්ෂණයේ බලපෑම අපි කොහොමද අඩු කරගන්නේ? මේක ගැටලුවක් ඇති නොවෙන්න පාවිච්චි කරන්න කොහොමද කියලා කතා කරන්න තමයි හදන්නේ. කොහොමේ මගේ මෙහෙම දෙයක් තියෙනවා ලබන සතියේ පන්තිය කරන්න වෙන්නෙම නෑ. දැන් අද පැය ගියත් ලබන සතියේ මට කරන්න වෙන්නෙම නෑ පන්තිය. අපි ඒකට අර විකල්ප දවසක් දාගන්න වලගෙන් මම ඉල්ලලා තිබ්බේ ඒවා ටිකේ ෆෝම් එක 6 දිනක් විතර තමයි ෆිල් කරලා තිබ්බේ. ඉතින් දැන් 21ක් ඉන්නවනේ. මම එදාම ලින්ක් එක දැම්මා. නමුත් ෆෝම් එක ෆිල් කරලා තිබුණේ නෑ ඔක්කොම. ඉතින් මට දවසක් එකෙන් තීරණය කරන්න බැරුව ගියා කොයි වෙලාවකද දාන්නේ කියලා. ඔයාලට ඕනම වෙලාවක් පුළුවන් වුණා හෝ නැතා හෝ ඒකෙන් පොඩි මේ ෆීඩ්බැක් එකක් දෙන්න. ඒක අනුව තමයි මම ආයි දවසක් තීරණය කරන්නේ. right. ඉතින් එහෙනම් සමාජයේ තොරතුරු තාක්ෂණය භාවිතා කරද්දී වෙන දේවල් ඒකෙදින අභියෝග වලට කොහොමද මුහුණ දෙන්නේ කියන එක අපි කතා කරමින් හිටිය නිසා ඒ පාඩම අපි ඉවර කරගන්න අද යමු එතෙන්ට. මම ඔයාලත් එක්කලා මේකේ මුල කොටස තමයි කතා කළේ. ඒකෙදි අපි කතා කළා කොහොමද මේ තොරතුරු තාක්ෂණය අපි අද වැළඳගෙන ඉන්නේ කියන කාරණා සහ ඒකේ අදාළ ශාස්ත්‍ර කීපයක් එක්ක ගැටලු ඇති වෙන්න පුළුවන් ආකාරය. දැන් මතක් කරන්න චුට්ටක් ආයෙත් පාරක් ඒ ටික. අපි භාවිතා කරද්දී අපි පරිගණකය කියන ඒකකයේ මේ දැන් මේ සමාජ තොරතුරු දාන විදිහට තාක්ෂණිකව අපි මෙතන මූලික කරගන්න පරිගණකය කියන මූලික સિદ્ધාන්තය. එතකොට මූලික උපකරණ ඊට අමතරව ගත්තාම රූපాయන ගුවන්විදුලිත් මේකට හරි ගන්න පුළුවන්. ඉතින් මේක අපි කතා කළා IT පාවිච්චි කරද්දී සමාජයේ දැන් එක නේද මම කියවනේ මෙන්න මේ ශාස්ත්‍රවල ඒ කියන්නේ පෞද්ගලික වෙන්න පුළුවන් පොදු කටයුතු වෙන්න පුළුවන් විවිධ සේවා සම්බන්ධ වෙන්න පුළුවන් ඊට සංවේදන දැනුම හොමාරු කර ගැනීමේ අවශ්‍යතාව වෙන්න පුළුවන් මේ වගේ දේවල් වලට තොරතුරු තාක්ෂණය අපි යොදා ගන්නවා. මොකටද කතා කරන්න දෙයක් නැහැ ඔයාලා කොහොමද දන්නවා ඒක. ඊට පස්සේ එක්කලා ගත්තාම අපිට ගැටලු එහෙම නැත්නම් විවිධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ශාස්ත්‍ර අපි වෙන් කළා භෞතික තාර්කික කායික කියලා. මෙහෙම වෙන් කරන්න හේතු වුණේ පරිගණක පද්ධතියේ සමන්විත වෙන්නේ දෘඩාංග මෘදුකාංග ජීවාංග කියන තුන් දෙනාගෙන්. දෘඩාංග මෘදුකාංග ජීවාංග කියන තුනේ සමන්විත වෙන්නේ නේද? ඒක නිසා ඒ තුන පදනම් කරගෙන මෙන්න මේ විදිහේ ගැටලු ඇති වෙන්න පුළුවන්. දෘඩාංග සම්බන්ධව භෞතික ගැටලු, මෘදුකාංග සම්බන්ධව තාර්කික ගැටලු, ජීවාංගයේ සම්බන්ධව ඒ කියන පරිශීලක සම්බන්ධව කායික ගැටලු ඇති වෙන්න පුළුවන්. එතකොට මේවා පොදුවේ ගත්තහම පුතේ මේවත් එක්කලා මේ භාවිතයත් එක්කලා සමාජයේ ඇති වෙන්න පුළුවන් සමාජීය ගැටලුත් තියෙනවා. අපි එතෙන්ට එමු. මේ කොටස් කතා කළා නේද? භෞතිකව ගැටලු ඇති වෙන්න පුළුවන් තැන් අපි කතා කරලා තියෙන්නේ. මට චුට්ටක් ලිමිට් එක මතක නැහැ මම තව ආර ඔලෙක පන්තියක් කිරෙන හින්දා කතා නොකරපු හරියකට ආවොත් එහෙම මට දැනුම් දෙන්නේ. මේ හැටි කලේ නැහැ කියලා කියන්න. දැන් භෞතිකව හානි වෙන්න පුළුවන් කියලා අපි කතා කළා. මිනිස්සු හින්දා හානි වෙන්න පුළුවන් කියලා, සත්තු හින්දා හානි වෙන්න පුළුවන් කියලා, ඊළඟට ස්වභාවික ආපදා හින්දා භෞතිකව හානි වෙන්න පුළුවන් කියලා කතා කළා. ඒ වගේම මේකේ නිෂ්පාදනයේ තියෙන දෝෂ හින්දා ප්‍රමිතියක් ඇතිව නිෂ්පාදනය කළ නැති හින්දාත් මේක හානි වෙන්න පුළුවන්.
ඒ සමහර ඒවා අපිට වළක්ව ගන්න පුළුවන්. ඉතින් ප්‍රමිති සහගත නෝන නිෂ්පාදන කියන හානිය වළක්ව ගන්න බෑ. එතකොට අපි එහෙනම් වැඩි මුදලක් වියදම් කරලා ටිකක් ගුණාත්මක එකක් මුලින්ම මිලදී ගන්න සිද්ධ වෙනවා. ඒ ගැටලුව විසඳ ගන්න ඕනේ නම් නේද? ඊළඟට තාර්කික ගැටලු ඇති වෙන තැන් ගැන අපි කතා කළා මම හිතන්නේ මේ කොටසත්. එතනදී මිනිස්සු මගින් ඇති වෙන්න පුළුවන් අනිෂ්ට මෘදුකාංග මගින් සහ උපාංග දෝෂ නිසා ඇති වෙන්න පුළුවන්. මේකේ අපි අනිෂ්ට මෘදුකාංග තත්ත්වය ගොඩක් එහාට කතා කරේ නැද්ද? වෛරස් වර්ග ගැන. එහෙමනම් අපි පොඩ්ඩක් එතනින් ඒ ටික කතා කරගෙන යමු. අච්චුපොතේ තියෙන ඔයාලගේ මේ අවසාන පාඩමේ මේ කොටස් ටික පොඩ්ඩක් පෙරලා බලන්න ආයෙත් වතාවක්. දැන් මිනිස්සු අපේ පරිගණකයට වෙන කවුරු කෙනෙක් ප්‍රවේශ වුණොත් එහෙම එයාට පුළුවන් නම් ඇක්සස් කරන්න මගේ කම්පියුටර් එක. ඒ වගේම එයාට ඒක පාස්වර්ඩ් මොන හරි මට හොරෙන් අරගෙන ඒක භාවිතා කරන්න පුළුවන් නම් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. ඊට අමතරව දුරස්ත වෙන්දලා අපි කරා හැක් කරනවා කියලා. ওই ක්‍රමයට ඇවිල්ලා ගැටලු ඇති කරන්නත් පුළුවන්. මේ අපි වෛරස් සම්බන්ධව මේ වගේ දේවල් කතා කරද්දී මම වීඩියෝස් කීපයක් ඉස්සරහදී පෙන්නන්නම්. ඒවා බලද්දී වලට තේරෙයි මේ අපි පයිරට් සොෆ්ට්වෙයාර් පාවිච්චි කරන එකේ තියෙන බලපෑම වලින්ම කොයි වගේ වෙනවද කියලා. හරි. ඊළඟට අනිෂ්ට මෘදුකාංග නිසා හානි වෙන්න පුළුවන් අපේ තාර්කික දත්ත වලට. ඊළඟට දෝෂ නිසා හානි වෙන්න පුළුවන්. මේ තුන සරලව හිතා ගන්න පුළුවන් නේ ඔයාලට නේද? අපි මෙතනින් මේ අනිෂ්ට මෘදුකාංග වර්ග මේ ටික කතා කළාද? මට කවුරු උත්තරයක් දෙන්න. වෛරස්, වෝම්ස්, ස්ප්‍රයිවෙයා, ට්‍රෝජන් බොට්ස් මේවා කතා කළාද? නෑ නේද? right. එහෙනම් අර මුල් කොටස් ටික පැහැදිලි. අපි ඊට පස්සේ මේ භෞතික ගැටලු ඇති කරන එක ගැන වැඩි කතා කරන්නේ නැහැ. මේ දේවල් වලට හිතා ගන්න පුළුවන් නිසා ඕනෑම භෞතික ගැටලුවක් ඇති කරන සාධකයක් හිතා ගන්න එච්චරයි. අපේ වීඩියෝ එක බැලුවේද ගහන්න තමයි. එහෙම කඩන්න පුළුවන් මිනිස්සුන්. තාර්කික ගැටලු ඇති කරන්නේ වලින් මේ දෙවනි කාරණාව මේ අනිෂ්ට මෘදුකාංග කියන එක ටිකක් වැඩිපුර කතාවට ලක් වෙන එකක් නේ. අදටත් කතා කරනවා මැල්වෙයා, රැන්සම්වෙයා එහෙම කතා කරනවනේ නේද? ඒක නිසා අපි මේ අනිෂ්ට මෘදුකාංග ගැන ටිකක් ඉගෙන ගමු. ඒක සිලබස් එකේ තියෙනවා. right. අපි වෛරස් එකක් කියලා සාමාන්‍යයෙන් හඳුන්වන්නේ දැන් ඔය වෛරස් කිව්වහම මේ දවස්වල එන්නේ කොරෝනා. හරි. හැබැයි දැන් කම්පියුටර් එකේ අපි සර්ච් කරාම මේ වෛරස් එක්කලා COVID-19 සහ කම්පියුටර් වෛරස් කියන දෙකක් ගැන කතා කරනවා. අපි කොවිඩ් වගේ වෛරස් එහෙම නැත්නම් මේ මිනිස්සුන්ට බලපාන විදිහේ වෛරස් ඒවා ඇවිල්ලා ජානමය ස්වභාවයක් තමයි තියෙන්නේ. කියන්නේ අපේ RNA DNA වලට කියලා කියන මිනිස්සු හැදලා තියෙන ඒවල ඉන්නේ නේද? එතකොට මේ සංයුක්ත යාලගේ ඇඟේ තියෙන. ඉතින් ඒ ස්වභාවය කියන්නේ ඒකේ මූලික මේ ජීවිතයේ හැදෙන මූලික ස්වභාවයට සමාන ගැලපෙන වගේ විදිහකට තමයි ඒකේ වෛරස් හැදෙන්නේ. ඉතින් ඒ වගේම තමයි පුතේ මේ මිනිහා හැදලා තියෙන විදිහට ගැලපෙන්න එයාගේ ජානවල සංයුක්තයට ගැලපෙන්න වෛරස් හදනවා වගේ පරිගණක හදලා තියෙන මෘදුකාංග කොටස් ඒවල සංයුක්තයට ගැලපෙන්නේ ඒවල ක්‍රමයට ගැලපෙන්න තමයි පරිගණක වෛරස් හදන්නේ. ඔකේ කාරණා දෙක ටිකක් තියෙනවා මෙහෙම කතා කරලා. දැන් අපි අර වෛරස් වගේව ඉබේට හැදිලා වෙනස් වෙවි එනවා කියලා කතාවක් කියනවා. දැන් කොවිඩ් ගැන කතා කරද්දී හැදුවා කියලා කතාවකුත් තියෙනවා නේද? චීනේ. දැන් එහෙම වුණාට ඒක අපි ඇත්තටම හරියටම තාම දන්නේ නැහනේ. කොහොම හරි පරීක්ෂණ මට්ටමින් තියෙන්න ඇති මොකක් හරි වෙනස් කිරීම කර බලන්න ඇති. හැබැයි කම්පියුටර් වෛරස් නම් 100%ක් හදන ඒවා. හැබැයි ඒවටත් අර විදිහේ සොයන් හැදීමේ ලක්ෂණයක් දෙන්න පුළුවන්. පොදුවේ අපි මේවට වෛරසස් කියලා කිව්වට මේවල ඇත්තම නම තමයි මැල්වෙයා කියන නම. දැන් සොෆ්ට්වෙයා වගේ වෙයා කියන්නේ අපි දන්නවනේ. ඒකේ මැල්වෙයා කියලා තමයි මේකට කියන්නේ. right. දොර අපි සිංහල වචනේ නියමටම වචනේ ඉන්නේ මේකේ මේ මැල්වෙයා කියලා සර්ච් කරාම එහෙම නැත්නම් අනිෂ්ට මෘදුකාංග කියලා සර්ච් කරාම තමයි මේක හරියටම උත්තරේ එන්නේ. ඒතකොට මේක මෘදුකාංගයක් කියලා කියනවා. පරිගණකයකට සේවාදායකයකට හෝ පරිගණක ජාලයකට හානි කිරීමට හිතාමතා නිර්මාණය කරන මෘදුකාංගයකි.
හරිද? නොදැනුවත්ව හානි කරන මෘදුකාංග සාමාන්‍ය මෘදුකාංග දෝෂ. එහෙම වුණොත් අපි කියන්නේ බග් එකක් කියලා. හරි. software bug එකක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකේ මොන හරි crash වෙලා තියෙන්න පුළුවන් කියනවා software එක. හරි. ඒ වුණාට සාමාන්‍යයෙන් අනිෂ්ට මෘදුකාංගයක් එහෙම නැත්නම් malware එකක් කියලා ගත්තාම අපිට වඩා සුදුසු නිර්වචනය වෙන්නේ අර කියන කතාව. අපි එහෙනම් අපේ ප්‍රසන්ටේෂන් එකට ගත්තොත් ඒක මේ වගේ කියන්න වෙන්නේ. malware. එහෙම නැත්නම් අනිෂ්ට මෘදුකාංග කියන එක. එතකොට අනිෂ්ට මෘදුකාංග කියන්නේ සාමාන්‍ය පරිගණකයට සේවාදායකයට හෝ ඒ වගේකට හානි කිරීමට හිතාමතා නිර්මාණය කරන ලද. මේක මෙහෙමයි මේක හයිලයිට් කරන්න ඕනේ නෑ. ඒ වුණාට අපි ඒක ටිකක් ස්පෙෂල් මතක තියාගන්න ඕනේ නේද? හිතාමතා නිර්මාණය කරපු එකක්. දැන් මේවට එහෙම නැතුව එනවට කියන්නේ බග් එකක් කියලා මම වාදික. එහෙම නැත්නම් software crash වෙලා තියෙන බග් එකක් කියලා කියන්නේ. මේ සාමාන්‍ය මෘදුකාංග දෝෂ. ඒවා අපි වෛරස් වගේ කරන්න හිතලා හදන ඒවා නෙවෙයි. එහෙම වෙන්නත් බැරි කමක් නැහැ. මෘදුකාංග ගොඩක් සංකීර්ණ වෙනකොට බග් එකක් හැදෙන්න පුළුවන්. හරි? එක බග් එකක් ඈ. බග් එකක් කියන්නේ මක් කියන software බග් එකක් කියලා කියනවා. එහෙම නැත්නම් crash එකක් කියලා කියන මේ කැඩිච්ච කණ්ඩන ලක් වෙච්ච එකක්, විනාශ වෙච්ච එකක්, හානි වෙච්ච එකක් වෙන්න පුළුවන්. එතකොට ඔන්න අපිට තේරෙනවා කම්පියුටර් වෛරස් එහෙනම් කොහෙදිවත් කවදාවත් අපිට හම්බ වෙන්නේ නැහැ. ඉබේ ස්වයං ජාත වෙන ඒවා. ඔය අපි දන්නේ කොරෝනා වගේ එහෙම කොරෝනා ස්වයං ජාත විද්‍යාව දන්නේ නැහැනේ. එහෙම වෙනවද කියලා. හරි. ඊළඟට මේකේ අනිෂ්ට මෘදුකාංග කියන සෙට් එකේ ඉහළින්ම ඉන්න කෙනා තමයි වෛරස්. ඉහළින්ම ඉන්න හේතුව මොකද දන්නවද? මේ වෛරස් තමයි පුතේ ඉස්සරලාම හදපු අනිෂ්ට මෘදුකාංගය. මුලින්ම හදපු එක. දැන් කොටින්ම අපිට කතා කර හැකි මේක හදපු කියලා. හේතුව ඇයි? අපි දන්නවා මේක හදපු එකක් කියලා. එතකොට අපි ඉන්ටර්නෙට් එකේ සර්ච් කරාම ඔන්න malware වර්ග මොනවද කියලා අපිට හම්බ වෙනවා මේ විදිහේ සෙට් එක. අපි එකක් ගමු අපේ ප්‍රසන්ටේෂන් එකට. type of malware. දැන් සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා මේ crop කරන්න පුළුවන් අපිට images නේද? මේවා symbol මතක තියෙන්න ඕනේ සමහර ඒවා. ඊපස්සේ rotate කරන්න පුළුවන් ඒවා word වලක් තියෙනවා මේ වලක් තියෙනවා. දැන් මම මේකේ තියෙන set එක පොඩ්ඩක් පෙන්නන්න ඉන්නම් ඔයාලට. හරි. දැන් මේ set එකේ තියෙන නම් ටික බලන්නකො මම ඉන්ටර්නෙට් එකෙන් දැන් ගත්තේ. එක එක වෛරස් වර්ග එහෙම නැත්නම් malware types of malware කිව්වහම එක වෛරස් මේ එක දාලා තියෙන වෛරස් වලට දෙක adware මේක දෙක කියලා දාලා තියෙනවා. දෙක adware කියලා දාලා තියෙනවා. මෙතන තියෙනවා මේ 8 කියලා දාලා තියෙන worms වලට නමුත් දැන් මේ තියෙන්නේ මේ risk එක අනුව දාලා තියෙන්නේ. ඒවල තියෙන බලපෑම අනුව තමයි මෙහෙම වර්ග කරලා තියෙන්නේ. root kit කියලා જાතියක් තියෙනවා. අපි දැන් ඔය මේ මොබයිල් ෆෝන් එහෙම නැත්නම් කම්පියුටර් root කරද්දී පාවිච්චි කරන spyware ransom trojan නම් එහෙම. හරි. මේකේ මේ අංක පිළිවෙල නම් එච්චරම සාර්ථක නෑ. හදුන පිළිවෙලට නෙමෙයි අංක දාලා තියෙන්නේ. මේකේ මේ එක වෛරස් දාලා තිබ්බට මං හිතුවා අනිත් ඒවා පිළිවෙලට දාලාද කියලා. පිළිවෙලට නෙවෙයි දාලා තියෙන්නේ. right? හැබැයි මේ මෙහෙම ගත්තොත් නම් හරි පුතේ. කොහොමද දන්නවද? මේ යට ඉඳලා උඩට තියෙන මේ පිළිවෙල ගත්තොත් ඒ ටිකක් හරි. අපි සාමාන්‍ය විදිහටම කතා කරගෙන යමුකෝ. මේවල තියෙන බලපෑම සහ මේක භාවිතේ මොකක්ද කියන එක තමයි ඔයාලා දැනගන්න ඕනේ.
right? එතකොට හරිද එනවා. අනිෂ්ට මෘදුකාංග වර්ග ගැන මේ කියන්න ඕන. හොඳින් බලා ගන්න. ගැටලු මොන හරි තියෙනවා නම් අහන්න. දැන් අනිෂ්ට මෘදුකාංග කියන්නේ එක වර්ගයක්. මේකේ ඔය රෑන්සම්වෙයා කියලා එහෙම කතා කරන්නේ එක අනිෂ්ට මෘදුකාංග වර්ගයක්. මැල්වෙයා ටයිප් එක. ඒකේ පරණම ටයිප් එක තමයි වෛරස් කියලා කියන්නේ. මේ වෛරස් වලට බැරි දේවල් සහ පුළුවන් දේවල්. අපි ගමුකෝ එතකොට මේක හරියනවා. අපි දැන් වෛරස් අරන් ඉස්සලා වෛරස් ගැන කෙලින්ම කතා කරනකොට එතකොට වැඩේ ඉවරයිනේ. මගේ මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේ ලියුප් එක පොඩ්ඩක් කේස් වුණා. ෆෝන් එක දැන් රීසෙට් කරන්න වෙලා තියෙන්නේ. මම ඒක නිසා මෙහෙම ටයිප් කරන් යන්න. වෛරස්. අපි මේකට කියනවා මේ වෛරස කියලා කියනවා. මේකේ තියෙන මৌলিক ලක්ෂණ දෙකක් විතර මතක තියාගත්තාම ඇති. වෛරස් වලට බෑ පුතේ මේ ඉබේට මේ බෝ වෙන්නවත් තනියම ක්‍රියාත්මක වෙන්නවත් බෑ. ඒකට මුල්ම මට්ටමේ මුල්ම ඉස්සල්ලාම හදපු රැන්සම් වෙයාවක් මොසල මැල්වෙයා වර්ගයේ තමයි. මුල්ම කාලේ නිර්මාණ වූ කාලේන ඉස්සරම නිර්මාණය වුණ අනිෂ්ට මෘදුකාංග විශේෂයක්. මුල්ම කාලීන නිර්මාණය වුණ අනිෂ්ට මෘදුකාංග වර්ගයක්. මේක සම්පූර්ණයෙන් පරිගණකය තුළ ධාවනය වෙලා පරිගණක පද්ධතියේ මෘදුකාංග හෝ පද්ධති මෘදුකාංග වලට බලපෑම් කරන්න පුළුවන්. වලට වගුව හම්බුණාද අච්චුපතේ තියෙන? හැබැයි වෛරස් වලට පුතේ සංකීර්ණ බලපෑමක් කරන්න පුළුවන්. හරි? ලොකු බලපෑමක් කරන්න පුළුවන් වෛරස් වලට. මේක තියෙන විශේෂත්වය තමයි මේක ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේක පුතේ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හරිද? ක්‍රියාත්මක කරන්න ඕන අපි එකට කියනවා ධාවනය වන ගොනුවක් සමග ඈඳිලා තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ වගේ ගොනුවක් තුලම මේක තියෙන්න පුළුවන්. අපි කියන්නේ එක්සිකියුටබල් කියලා. එහෙම නැත්නම් මේ ක්‍රියාත්මක කරන ක්‍රියාකාරී ගොනුවක් එක්සිකියුටබල් ප්‍රෝග්‍රෑම් එකක් කියලා කිව්වොත් සරලව තමයි තේරෙන්න වලට නේද? right exe type exe type කියලා කියන්නේ ඒකට තමයි. රචනා කරන exe type වල නේද කියලා. executable. ක්‍රියාත්මක වේ. ධාවන වර්ගයේ ගුණවත් සමග ඈඳී ක්‍රියාත්මක වේ. පද්ධති ගොනු වලට සහ වෙනත් මෘදුකාංග වලට ඉහළ බලපෑමක් කරන්න පුළුවන්. ධාවන ක්‍රියාත්මක වුණාට පස්සේ මේ ක්‍රියාත්මක වීමෙන් පද්ධති ගොනු ඒ කියන්නේ සිස්ටම් එකටම හානි කරන්න පුළුවන්. කොහොම
මේක පුතේ මූලික අරමුණ වෙන්නේ මේ කාට හරි දත්ත විනාශ කරන්න හදන එක තමයි. ඒ කියන්නේ අපිට මේකෙන් බැහැ දැන් ඔය එකේ කතා තියෙන දැන් සොම්බිලත් ඉස්සරහට හැදෙයි කියලා නේද? සොම්බිලක වෙන්නේ ඒ මොකක් හරි හොල්මනක් වගේ ආව පාලනය කරනවා කියන්නේ නේද? දැන් ඔය කොරෝනා වලින් කාවත් කොරෝනා වලට ඕන දේ පාලනය කරන්න පුළුවන් ලක්ෂණයක් පේන්නේ නැහැ නේද? ඉස්සරහට එහෙම ඒවත් ඔය ඉතින් ඔක්කොම හරි මතවාදී මේකක් එනකොට අනිත් තව දේවල් හිතනවා. එච්චරයි නැතු එහෙම එකපාර ඔක්කොම ඔය වගේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ඉතින් මේකට තියෙන වැඩේ තමයි පුතේ මේ වෛරස් එක වැඩ කළොත් එහෙම මේ පද්ධතියේ තියෙන ගුණ වලට කියන OS එකට හා වෙනත් වැඩසටහන් වලට හානි කරන්න පුළුවන් තනිකරම ඒවා ක්‍රියාත්මක නොවි යන්න පුළුවන්කම තියෙනවා. සමහරට මේවා දෘඩාංගවිත බලපෑම් කරන්නත් පුළුවන්. කෙනෙකුට දැන් ප්‍රොසෙසර් එකක් ඕවර්ක්ලොක් කරලා අනවශ්‍ය විදිහට තියාගෙන ඉන්න පුළුවන්. එතකොට වෙන්නේ ප්‍රොසෙසර් එක සමහරට ඩැමේජ් වෙනවා. මේ ෆිසිකලිත් ඕවර්ක්ලොක් වුණාම හීට් එක වැඩි වෙලා වගේ. එහෙම හානි කරන විදිහ වලට මේක ඕනනම් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ක්‍රියාත්මක වුණාට පස්සේ ටිකක් මේවා කරන්න අමාරුයි. මේක බලපෑම මේ ලක් නොවුණු පරිගණකයක් නම් ප්‍රතිවෛරස් මෘදුකාංග මගින් හානිය වළක්ව ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. ප්‍රතිවෛරස් මෘදුකාංග වලින් මේක පාලනය වළක්ව ගන්න පුළුවන් වුණාට අපිට මේ වෛරස් එක ගියාට පස්සේ කම්පියුටර් එකකට මේක දාන්න බෑ. හරිද? ප්‍රතිවෛරස් මෘදුකාංග මගින් පාලනය කරන්න පුළුවන් කිව්වට අපි වෛරස් එක ගිහිල්ලා තියෙන කම්පියුටර් එකකට මේක වෛරස් ගාඩ් එක දාලා ඉවරලා පාලනය කරන්න බෑ. එතකොට ඒක බලපෑමට ලක් වෙලා ඉවර නිසා. ඊට කලින් තමයි කරන්න ඕනේ. අර දැන් කියන්නේ බේත විද ගන්න බෝ හැදිච්චයටත් පස්සේ හරි ගිහිල්ලා කියලා. ඒකට ඉතින් සමහරට වෙන්න ඕන වෙලා ඉවරයි. ඊට පස්සේ විද්වත් එක යන තත්ත්වයක වගේ තත්ත්වයක් තියෙයි සමහර විට. නේද? ඒ වගේ මේක කලින්ුයි විදින්න ඕනේ එහෙනම් බේතත් ඒ වගේ තමයි. මේකත් අපි කලින් දාගන්න ඕන වෛරස් ගාඩ් එකක් දානවා. හුඟක් වෙලාවට දැන් අලුත් එකේ බෙඩ් ඩිෆෙන්ඩර් වගේ වල මේ වෛරස් ගාඩ් එක සමහර ප්‍රමාණවත්. නමුත් පුතේ මෙහෙම ගැටලුවක් තියෙනවා. ඩිෆෙන්ඩ් එක සමහර වෙලාවට කාලීනව අලුත් වෙලා ඉක්මනින් එන රැන්සම් වෙයා වලට අහු නොවෙන්න පුළුවන්කමකුත් තියෙනවා. ඒ ඉතින් මේක ඒ ඕනටරව පඬිතුකම් කරන්න ගියම තමයි එහෙම දේවල් එන්නේ. එහෙම ඕනටරව පඬිතුකම් කරන එක ඒක එක්ස්පෙරිමන්ට් කරන්න යන්නේ නැත්තම් ඔයා අමුතුවෙන් වෛරස් ගාඩ් එකක් දාන්න අවශ්‍ය නැහැ. Windows වල තියෙන Bitdefender කියන වෛරස් ගාඩ් එක ප්‍රමාණවත් වෙන කිසිම මේ දෙයක් වෙන්නේ නැතිව මේ පාවිච්චි කර හැකි එක සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරන්න ගියොත් තමයි මේ ක්‍රැක් කරපුවා ඒවා දාන්න ගිහිල්ලා තමයි ඔයාලට හානියක් වුණොත් වෙන්න පුළුවන් ඩිෆෙන්ඩ් එක තියෙද්දිත්. ප්‍රශ්නයක් අහනවා ලෝචන වෛරස් එකක් ආපු එකකින් අයින් කරලා දාන්න බැයිද කියලා. ආපු එකක් අයින් කරලා දාන්න බැයිද? ඔව් මෙහෙම කරන්න පුළුවන් පුතේ. වෛරස් එකක් ආවම ඔයාලට දැන් වෛරස් ගාඩ් එක ආයි දාන්න බෙදාලා වැඩක් නැහැනේ. එතකොට අපි කරන්න ඕනේ මැෂින් මේ වෛරස් එකක් හරි මොනවා හරි එකක් ක්‍රියාත්මක වෙන්නේ හුඟක් වෙලාවට සිස්ටම් එක. එහෙම නැත්නම් OS එක ලෝඩ් වුණාට පස්සේ අපි දැන් මැෂින් එක ෆෝමැට් කරාම වෛරස් නැතුව යන්නේ ඒකනේ. ඒතර මෙහෙයුම් පද්ධතියට බද්ධ වෙලා තමයි ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි මේ මෙහෙයුම් පද්ධතියට බද්ධ වෙච්ච සමහර මැල්වෙයා කේත හොයන්න පුළුවන්. එතකොට මේවට තියෙනවා ඔය ගොඩක් ඒවල වෛරස් ගාඩ් බූටබල් කියලා જાතියක්. මෙහෙම සර්ච් කරන ඔයාලට හොයාගත්ත හැකි මේක පෙන් එකක් හරි මේ මොකක් හරි එකකට ඉන්ස්ටෝල් කරලා වලට පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් මේ අවයිර එකක් තියෙනවා එකක් විඩා අවයිර එකක් තියෙනවා අවස්ට් එකක් තියෙනවා. මට ඒකේ නමක් අයින් කොහොමද තමයි මේ රිකියුස් ඩිස්ක් කියලා කියන්නේ රිකවර්ස් ඩිස්ක් මේකෙදි තියෙනවා අම්බූතබල. එතකොට ඔයා කරන්න ඕනේ මෙහෙම මෙන්න මේ જાති එකක් CD එකකට ලියා ගන්න ඕනේ. ඒ කියන්නේ රයිට් කර ගන්න ඕනේ නැත්නම් පෙන් එකකට බූටබල් කර ගන්න ඕනේ. දැන් මේ තියෙන පුතේ එහෙම වෛරස් කාඩ් එක. මේක කැස්පිස් කවස් ඩිස්ක් කියලා තියෙන්නේ.
මේක අපි දාගත්තාම මේ මැෂින් එක ඔන් වෙන්න කලින් මේකෙන් මැෂින් එක ඔන් කර හැකියි. ඒතකොට Windows වලින් නෙමෙයි ඔන් වෙන්නේ. මේ bootable pen drive එකකින් කියන virus guard එකෙන් තමයි මැෂින් එක ඔන් වෙන්නේ. ඊට පස්සේ ඒ virus guard එක හරහා ගිහිල්ලා අපිට පුළුවන් කම්පියුටර් එක ඇතුලේ තියෙන මේ තියෙන AVG bootable AVG chemicals එක මම මේක යූස් කරලා එහෙම මැල්වෙයාර් ක්ලීන් කරගෙන ආයි පාවිච්චි කරවලා තියෙනවා. මේක ටිකක් පහසුයි භාවිතා කරන්න. මේකේ කැපැසිටි එහෙම ටිකක් අඩුයි. හැබැයි ඉතින් අර මේ command line interface එකක් තියෙන GUI එකක් නෙවෙයි තියෙන අර වගේ. ESET එකත් හොඳයි. මේ වගේ virus guard එකක් මේකක් free තියෙනවා. ඔයාලා download කරලා ගත්ත එක රිකෝස් ලයිව් එක. ඒතර අවසාන දැන් මේක මෙහෙම download කරලා තියාගෙන ඉඳලා කාලයක් පාවිච්චි කරන්න බෑ. අද download කරොත් අද වෙනකන් තියෙන virus වලට විතරයි support කරන්නේ. ඒතර මේක අපි සිඩර් ලිව්වම පස්සේ ආවත් කාලින වෙන්නේ නැහැ. සමහරට මේක ඉන්ටර්නෙට් ඉල්ලගෙන කරනවා නම් සර්ච් කරද්දී ගොඩක් සාර්ථකව සිද්ධ වෙන්න පුළුවන්. මට මතක හිටිට මේකයි අරට ඉන්ටර්නෙට් ඉල්ලනවා. දැන් මේකෙන් මැෂින් එක ඔන් කරලා ඊට පස්සේ ඒකෙන් කියන්න පුළුවන් සම්පූර්ණ හાર્ඩ් එක ස්කෑන් කරන්න කියලා. එතකොට එයා වෛරස් තිබ්බොත් අයින් කරලා දෙනවා. එහෙම වුණොත් අර කලින් කිව්ව බලපෑමෙන් අපිට මිදෙන්න පුළුවන්. වෛරස් ගාඩ් එකක් ඊට පස්සේ කම්පියුටර් එකට දාලා වැඩ කරන්න පුළුවන්. හොඳ ප්‍රශ්නයක් ආයෙ අහලා තියෙනවා වෛරස් එකක් ආවා කියලා හොයාගන්නේ කොහොමද කියලා. ඒක අහලා තියෙනවා පුතේ විභාගේ ප්‍රශ්න වලටත් අහලා තියෙනවා. මෙතනින් අනිත් අයම නිකන් බලන්න උත්තරයක් දෙන්න වෛරස් එකක් ආවා කියලා හොයාගන්නේ කොහොමද? අතව ප්‍රශ්නයක් කියන්නේ තව අදහසක් ඉදිරිපත් කරලා තියෙනවා කවිඳු මේ Kaspersky බිස්නස් account වලට දෙන ගාඩ් එකක් නේද කියලා. ඔව් දැන් අපිට Kaspersky එකට ගන්න වෙන්නේ සල්ලි වලට ගන්න ටිකක් මිල වැඩි. අනික ඒකේ මේ heavy එකත් වැඩි. අපි නිකන් ওই සාමාන්‍ය general purpose කරන අයට Kaspersky වගේ වෛරස් ගාඩ් එකක් දාගන්නවා කියන්නේ මැෂින් එකටත් බර වැඩි. අපි එහෙම ලොකු වැඩවලට යන්නේ නැත්නම් ඔයාලා Kaspersky වගේ malware guard එකකට යන්න ඕනේ නැහැ. මේක ගොඩාක් සේෆ් වැඩ කරන්නේ. අර දැන් ওই බිස්නස් වැඩවලදී ලොකු අවධානමක් වෙනවනේ data. data සම්බන්ධව. ඒක නිසා මේ වගේ එකකට ගිය හැකි. නමුත් ඔය personal වැඩවලට ඉගෙන ගන්න වැඩවලට පාවිච්චි කරන කම්පියුටර් එක Kaspersky වගේ එකක් දාගන්න වියදම් කරන්න අවශ්‍ය නැහැ මගේ නම් පෞද්ගලික මතය. වෙන එක දෙහෙම තමයි කියන්නේ කොහොමද? very good. අයලෝචන තමයි අදවසක් දීලා තියෙනවා. වෛරස් එකක් ආවා කියලා හොයාගන්න කොහොමද කියලා අයින්දිත් ඔන්න දීලා තියෙනවා. right very good. තාම මොනවද වලට හිතන අදහස් කියන්න මම ඒක කතා කරන්න. වෛරස් එකක් ආවා කියලා හොයාගන්නේ කොහොමද කියන එකට. very good. හොඳයි. දැන් ඒක බාර දාලා නටන්න වෙනවද? මේකත් අපිට කතා කරා එකක් සමාජ ජීවි ප්‍රශ්නයක් තමයි නේද? ඔන්න ඒගොල්ලෝ තියෙන උත්තර ගොඩාක් කියලා නටන්නද කොහොමද? අපි ඒවත් කතා කරමු. මේවත් කොටසක තියෙනවා. මේ ඩොලර් රුපියල්න්න පුළුවන්ද මොකද කියලා. හොඳයි. මම ඇවිත් ඉන්න ඒවා ගැන කතා කරන්න. ඒතකොට මෙන්න මේ වගේ උත්තර ටිකක් දීලා තියෙනවා. මිනිරක් කියලා තියෙනවා. වෙනදට වඩා PC එක ස්ලෝ වෙනවා. very good. ඔය උත්තර ලියන්න වෙනවා එහෙම නෑ. වෛරස් එකක් ආවා කියලා හොයාගන්න පුළුවන් එකක් තමයි සාමාන්‍යයෙන් අපිට හිතා ගන්න විශේෂ හේතුවක් නැතුවත් කම්පියුටර් ගොඩක් ස්ලෝ වැඩ කරන්නේ. right? අපි නිකන් ඕන්න බලමු ඔයාලා දීපු උත්තර හරියද කියලා. මම ගැහුවා කොහොමද මේ how find virus in computer කියලා නිකන් සාමාන්‍ය වචනෙන් ගැහුවා. ඒතර මෙයා කියනවා slow computer performance taking a long time we start to open program. සමහර වැඩසටහනක් ඕපන් වෙන්න ටිකක් ලොකු වෙලාවක් යනවා වගේ එකක් තියෙනවා. කම්පියුටර් එක ස්ලෝ වෙලා තියෙනවා. ඊළඟට දෙවෙනියට ඉවල තියෙනවා අපිට ලෝචන උත්තරයක්. එයා කියලා තියෙන කම්පියුටර් එක ආයේ රීස්ටාර්ට් වෙනවා. කම්පියුටර් එක රීස්ටාර්ට් වෙනවා කියලා කියනවා ලෝචන දෙවෙනි එකේ. ඔයාලා ඩිරෙක්ට් මෙසේජ් වල තියෙන හින්දා අනිත් පැයට බලන්න බෑ නැත්නම් ඔයාලා කියලා තියෙන මේකම තමයි. ඒතකොට මේකෙත් තියෙන බලන්න problems shutdown or restarting. බලන්නකො දෙවෙනියට දීලා තියෙන එක ඔයාලා දන්න ඕනේ කියන්නේ shutdown or restarting. ඉන්දි කියලා තියෙනවා stuck වෙනවා කියලා. කියන්නේ මැෂින් එක stuck වෙනවා කියලා කියනවා. මේකෙත් තියෙනවා මේකේ missing files error එකක් එන්න පුළුවන්. එක්කෝ එහෙම නැත්නම් frequent system crashes so error messages මේ stuck වෙනවා තමයි නේද? එහෙම වෙනවා.
software හරියට වැඩ කරන්නේ නැතු වෙනවා. ඔය මේකෙත් තියෙනවා එක කතාව තිබුණා. missing file එකත් හරිය මේ software caches ඒකම තමයි මේ තියෙන්නේ. ඒකට unaccepted purpose software හරියට වැඩ කරන්නේ නැතු වෙනවා. ආයෙත් stuck වෙනවා කියලා මල්මිකත් කියලා තියෙනවා. hard disk එකේ space එක වැඩි වෙනවා. වැඩි වෙනවා කියන්නේ වැඩි වෙනවා කියන සමහර අඩු වෙනවාද දන්නේ නැහැ. දෙකම වෙන්න පුළුවන්. ස්පේස් සමහර අපි හිතුවට ගොඩක් පාවිච්චි කරන්න බැරුව යනවා. එක්කෝ තියෙන ෆයිල් මැකිලා වැඩි වෙනවා කියන එකත් කමක් නැහැ. නමුත් අපි මුකුත් බලපෑමක් නොකර ෆයිල් වල ඉෆෙක්ට් එකක් දකින්න තියෙනවා. පෙලක් වෛරස් ආවම PC එක ස්ටක් වෙනවා නේද? ඔව්. ආකාසුත් කියන එහෙනම් ඔන්න අපි කලින් කියවන එක කතා. very good. රීස්ටාර්ට් වෙනවා මල්මික ආයෙත් කියලා තියෙනවා. Google වලින් આવොත් notification නපුතේ ඇඩ්වයා කේස් එකක් තියෙන හා කමක් නැහැ කොහොමද අපි වෛරස් කියලා ගමු. hard disk එක crash වෙනවා. මේකේ තියෙන කතාව අලුත් software download කරනවා. very good. අලුත් software download කරන්න බැරුව යනවා. සමහර software download කරලා install කරන්න බැරුව යනවා. දාන්න බැරුව වෙනවා. ඔය වෛරස් වලට මුහුණ දීලා තියෙනවා උගක් අය නේද? ඒකම ෆයිල් එක වෙන්න වෙන තැනක සේව් වෙන්නේ සමහරට සේව් වෙන ෆයිල් එක හොයාගන්න බෑ නම වෙනස් වුනහම සමහරට දාපු නමින් නෙමෙයි තියෙන්නේ නේද PC එක හීට් වෙනවා very good ඔයාලා දන්න ඇති වෙන්නේ නෑ ඔයාලා කියන කතා ටික හරි PC එක හීට් වෙනවා අපි කොහොම හරි මෙච්චර කල් කම්පියුටර් එක නිදහසේ පාවිච්චි කරා නම් දැන් එහෙම පාවිච්චි කරන්න බැරුව ගියා නම් වෛරස් එකක් ඇවිල්ලා. ඉතින් බානු කාලා එක්ස්පර්ට්ලානේ කම්පියුටර් දොස්තරලා වෙලා. දැන් අර අපි දැන් මේ කොරෝනාවට පස්සේ රෝග ලක්ෂණ කතා කළා හොයාගන්නේ කොහොමද උගර රිදෙනවා ගඳ දැනෙන්නේ නැතුව යනවා මෙහෙම වෙනවා කියලා කතන්දර ගොඩක් කිව්වා. ඉතින් ඔයාලා අපූර්වට PC එකට වෛරස් එකක් ආවද කියලා හොයාගන්න දන්න ඕනේ. කියලා දෙන්නේ නැතුවම නේද? මේක ඇත්ත. වරින් 21 වෙනි සියවසේනේ. ඔයාලා දැනගන්න ඕනේ. මේ පාඩම හරි ලේසි මෙහෙමම තමයි ඔයාලට විභාගෙට උත්තර ලියලා ලකුණු ගන්නත් පුළුවන්. අපි මේක කතා කරලා ප්‍රශ්න ටිකක් බලමු. එතකොට තේරෙයි. ඔයාලා දන්න දේවල් ටික ඔක්කොම හරි PC එක හීට් වෙනවා කියලා ආයි කියලා තියෙනවා. දැන් උන් හදුනහම තැඟරත් වෙන්නේ මේ වගේ තමයි. කම්පියුටර් එකට දරා ගන්න බෑ පුතේ. මේක අනවශ්‍ය වැඩක්. සමහර වෛරස් එකෙන් දීලා තියෙන කම්පියුටර් එකට. තව කතාවක් තියෙනවා බලමු මේ ටික කියලා. ඔව් තව කෙනෙක් අහලා තියෙනවා මම නම කිව්වට කමක් නැත්නම් කියන්නම් මේ දන්නේ නැති වෙබ්සයිට් වලට ගියාම වෛරස් එනවා නේද සර්? ඒ කියන්නේ අපි මොකක් හරි දැන් නිශ්චිතව නොදන්න සමහර වෙබ්සයිට් වලට ගියාම වෛරස් එනවා. ඔව් ඒක වෙන්න පුළුවන්. මේ වෙලාවදී ඉන්නේ නම් ගොඩක් වෙලාවට පුතේ වෛරස් වලට වඩා ට්‍රෝජන් හරි වෝම්ස් හරි කියන වර්ගය දැන් ටිකක් වෛරස් අඩුයි. අපි වෛරස් ගන්න මුදුකාංග ඩවුන්ලෝඩ් කරලා ගත්තොත් තමයි වෛරස් කිනව දැන් ටිකක් අඩුයි. කමක් නැහැ වල පොදුවේ මේ මැල්වෙයාර් ගැන කතා කරලා තියෙනවා. so මම එක දවසක් ලැප් එක ඔන් කරද්දි කම්පියුටර් එකේ බෝඩ් එක කම්පියුටර් එකේ බ්‍රෑන්ඩ් එක වැටිලා ඊට පස්සේ නිල් පාට ස්ක්‍රීන් එකට එරර් මැසේජ් එකක් ඇවිල්ලා ලැප් එක රීස්ටාර්ට් වුණා. ඊට පස්සේ ඔන් උනාට පස්සේ MP3 and MP4 ෆයිල් ඔන් කරන්න බැරුව ගියා. ඒ වෛරස් එකක් ගෙහින්ද මෙහෙම වෙන්න පුළුවන්. එක්ක පුතේ සමහර විට වෛරස් එකක් වෙන්න පුළුවන් සම්භාවිතාවයකුත් තියෙනවා. නැත්තම් මැෂින් එකට අප්ඩේට් එකක් බාගෙට ඇවිත්ලා අප්ඩේට් එක කම්ප්ලීට් වෙන්න නැතුව ගිහිල්ලා DLL ෆයිල් එකක් මිස් වෙලාට පස්සේ මේ වැඩේ වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර ලයිසන් මේගොල්ලන්ගේ අලුත් වුණාම මේගොල්ලෝ ඒවා වෙනස් කරන්න ඕන සිස්ටම් එකට දාලා. එතකොට කියන්නේ MP3 වල එහෙම අප්ඩේට් එකක් ආවම ඒ අප්ඩේට් එක හරියට ගියේ නැතු වුණාමත් මේ වැඩේ වෙන්න පුළුවන්. හෝප් වෛරස් එක ගැනත් දාලා තියෙනවා. හරිත් ඉඳුවර ෆයිල් ටයිප් එක වෙනස් කරනවා කියලා very good. ෆයිල් එක්ස්ටෙන්ෂන් එක වෙනස් කරනවා මොකක් හරි එකකට වෙනස් කරලා .hoop වගේ වෛරස් එහෙම වෙනස් කරනවා. එතකොට අපිට එකක්වත් ඕපන් කරගන්න බෑ. මේවා හුඟක් ලඩ පුතේ රැන්සම් වෙයා ඇටැක් වලිනුත් වෙනවා. දැන් මේ උඩ කියන කතාවත් එහෙම වෙන්න පුළුවන් මනෝජ් කියපු කතාව. දැන්ටත් මනෝජ්ට බැයිද දන්නේ නැහැ MP3 MP4 ඕපන් කරන්න. සමහර විට පුතේ ඔයාගේ මැෂින් එක මේ රීස්ටෝර් මෙතඩ් එකකට ගියොත් මොකක් හරි ප්‍රීවියස් රීස්ටෝර් එකකට ගිහිල්ලා try කරලා බලන්න පුළුවන්. දැන් පුළුවන් නේ.
රීස්ටෝර් කරොත් එහෙම මේක හරියන්න පුළුවන්. නැත්නම් සමහරට අප්ඩේට් වෙලා හරියන්න පුළුවන්. ඒක වෛරස් එකක්ම නොවෙන්න පුළුවන් සම්භාවිතාවය වැඩි. වෛරස් එකක් වෙන්න බැරි කමක් නැහැ. නමුත් ඒ කියන දෙය කම්පියුටර් එක ෆෝමැට් වෙනවා. වෛරස් ආපුහම කම්පියුටර් එක ෆෝමැට් වෙනවා. ඔව් ඉක්මනට බැටරි බහිනවා පුතේ දුන්නකින් කියනවා ඉක්මනට බැටරි බහිනවා කියලා. හරි හේතුව දැන් අපි කම්පියුටර් එක පාවිච්චි කරාට එයා හිඩන් ඇතුලෙන් වැඩ කරනවානේ. මේ වගේ ඒවා හින්දාත් බැටරි බහින්න පුළුවන්. මට තේරෙන හැටියට ලෝචන ඔයා මට පස්සේ වෙනම කතා කරන්න. ඔයාට රැම්සම්වෙයාර් ඇටැක් එකක් හරි මොකක් හරි තියනවද කියලා හිතනවා. ආයෙත් කියලා තියෙන එකේ හાર્ඩ් ඩිස්ක් එකේ පාර්ටිෂන් ස්පේස් වෙනස් වීමක් ගැන. ඔන් කරද්දී එක දවසක් අසං ආකාසුත් කියලා දෙනවා මේ ටාස්ක් බාර් එක වැඩ කරන්නේ නැති වුණා. පස්සේ අලුත් යූස් account එකකින් ඔන් කළාම හරි ගියා. ඇයිස ඒ ටාස්ක් බාර් එකට හරි පුතේ ඒක නම් මේ account crash එකක් වෙලා තියෙනවා. ඔයාගේ මොකක්ද Windows 7 වගේද තියෙන්නේ? ආකාස්ට මට උත්තරයක් දෙන්න පුළුවන් නම් ආපහු කිව්ව හැකි වන්න. 10 තියෙන්නේ. 10 වලට නම් හැබැයි ඒ වැඩේ වෙලා මට නැහැ. කවදාවත් මම එහෙම දැක්ලා නම් නැහැ. account එකක් මොකක් හරි වගේ account user account එකේ crash වීමක් වෙන්න ඇති කියලා තමයි මට හිතෙන්නේ. වෛරස් එකකට වඩා මොකද අර සිස්ටම් ෆයිල් එක දැන් user account වලට වෙන වෙනම හදනවානේ මේ system UI කියලා ෆයිල් එකක් තියෙනවා. ඔයාලා මේක task manager කියලා බැලුවහම මේකේ මේ ඔයාලට මේ වෛරස් හොයන්න පුළුවන් පුතේ ටාස්ක් මැනේජර් වල සමහර වෙලාවට ගොඩාක් දිගට එක්සිකියුට් වෙනවා මේ ටාස්ක් මැනේජර් එක මම ගත්තේ ටාස්ක් මැනේජර් වල ඔයාලා මෙතන more details ගිහිල්ලා මෙතන details වලට ගියාම all control delete ගන්න ටාස්ක් මැනේජර් ඉන්නේ මෙන්න මෙතන පෙන්නනවා ඔය ඒවා ටික ඔක්කොම දැන් මෙතනින් මම යන්නම් පෙන්නන්න මෙන්න මේ සිස්ටම් මෙන්න මේ සිස්ටම් ෆයිල් එකේ අපිට දැන් එක එක එක්කෙනාගේ UI එක හරි මට දැන් කොහොමද එකපාරට හොයාගන්න බෑ ෆයිල් එක සිස්ටම් එකට මෙතනින් බ්ලොක් වුණොත් එහෙම මේක සමහර මේක හිර වෙලා වෙන්න පුළුවන් අපේ යූසර් account එකේ එහෙම වුණොත් එහෙම සිස්ටම් එක වැඩ කරන්නේ නැතුව යන්න පුළුවන් වෛරස් උනත් මෙතන අනිවාර්යෙන් එක්සිකියුට් වෙනවා හුඟක් වෙලාවට වෙනම මේ අයිසොලේට් වෛරස් එකක් විතරක් විදිහට වැඩ කරනවා නම් තව අදහසක් දාලා දෙනවා මේ MP4 MP3 ඔන් කරන්න බැරි RAM එකේ අවුලක් නිසා නේද කියලා. පුතේ RAM එක වෙන්න පුළුවන් සමහර RAM එක ක්ලීන් කරාම හරියන්න පුළුවන් RAM එකේ නිසා සමහර ලෙඩ එනවා හොයාගන්න අමාරුයි ඒවා. C එකේ ස්පේස් එක වැඩි වෙන එක ගැන කිව්වේ C එකේ ස්පේස් එක පුතේ ඔයා හයිබර්නේට් කරාම සමහරට වැඩි වෙන්න නම් පුළුවන් ඒත් ඒක ඔන් කරාම අඩු වෙන්න ඕනේ හරිනම් නෝමල් මැෂින් එක වැඩ කරද්දී ආකාස් මේ 10 එකෙත් අපි හිතමු පොඩ්ඩක් මෙහෙම මෙතන සිස්ටම් ෆයිල් එකේ අවුලක් වෙන්න ඇති කියලා ඔයාගේ මැෂින් එක ඔන්න ඇති ගැටලුව උනේ වෛරස් එකක් කියලා එකපාරටම ප්‍රෙඩික්ට් කරන්න යන්න එපා. ඔයා තව බලපෑම් ගැන පොඩ්ඩක් හෙව්වහම වෛරස් එකක්ද කියලා හොයාගන්න පුළුවන්. මේ ඔයාලා ඔච්චර හයිබර්නේට් කරන එක දවසක් විතර මේ ෂට් ඩවුන් කරලත් බලන්නකො මොකද මේ හයිබර්නේට් ෆයිල් එකක් හැදෙනවා C එකේ මේක අපි මැෂින් එක නිතරම හයිබර්නේට් කරද්දී ඒ ෆයිල් එක මේ රීසෙට් උනේ නැත්තම් එහෙම එකවරට එක නිකන් ගියාට බලන්න බෑ C එකේ මෙහෙම ගියාට පෙන්වන්නේ නෑ මේ ෆයිල් එක Windows වල ඒක බලන්නයි යන්න ඕනේ මේ ඔක්කොම අපේ මේ ෆයිල් view එකට ගිහිල්ලා මේකේ මේ ඔක්කොම
මෙන්න මේ සිස්ටම් ෆයිල් මෙන්න මෙහෙම අයින් කරාම මෙතන එනවා මේ Hyper කියලා ෆයිල් එකක් හැදෙනවා. Hyper fill කියලා ෆයිල් එකක් හැදෙනවා. මේ ෆයිල් එකේ කැපැසිටි එක බලන්න දැනට මම හිතනවා 1.55 GB කියලා කැපැසිටි එකක් තියෙන. ගිගාබයිට් 1.55ක් තියෙනවා. ඔයාගෙත් බලන්න ඕන නම් හිම් ෆෝල්ඩර් ඇක්ටිව් කරලා ගිහිල්ලා මෙන්න මේ Hyper කියන ෆයිල් එකේ කැපැසිටි එක ගොඩාක් වැඩි වුණොත් එහෙම විතරම හයිබර්නේට්ම කරද්දී මැෂින් එක ඔන් වෙන්න වේගවත් වෙනවා තමයි. ඒ වුණාට මේක ගොඩක් වැඩි වුණොත් අවුලක් වෙනවා. ඒක ෂට් ඩවුන් කරාම හැබැයි හරියනවා. දෙපාරක් තුන් පාරක් ෂට් ඩවුන් රීස්ටාර්ට් කරලා බලන්න මේක වොලියුම් මේක කැපැසිටි එක අඩු කරගන්න පුළුවන්. හැමදාම හයිබර්නේට් කරද්දී මේක වැඩි වෙන්න පුළුවන්. ඔයා ඕපන් කරලා තියෙන ෆයිල් අනුව. අපි මුතු මේ view එකට ගිහිල්ලා මේ ෆයිල් මේ ෆෝල්ඩර් ඔප්ෂන් තියෙන hidden file ඇක්ටිව් කරන්න. ඒක දන්නවනේ ඔයාලා hidden file ඇක්ටිව් කරන්න view වල. ඒක මේ මෙතන තියෙන උඩ තියෙන ටික හතරම අයින් කරලා දාන්න. ඒක දාලානේ තියෙන්නේ. ඒක කොහොම ටික හතර දාලා තියෙන්නේ. ඒ පළවෙනි මෙතන මේ hide files and folder කියන තැන. ඒක උඩ තියෙන ටික හතර අයින් කරලා apply කරලා බලන්න. ඒතකොට එක message එකක් එනවා. ඒක okay කරන්න ඕනේ. එතකොට ඔයාලට පුළුවන් මේ ඒකේ Hyper file එක බලා ගන්න. right. දැන් උන්න ගොඩක් ප්‍රශ්න වලට උත්තර දුන්නා මේ වෛරස් කතාවත් එක්කලා ආපු. හොඳයි. සතුටුයි ඔයාලා ඒකට ඇක්ටිව් මේකේ ඉන්නවා කියලා මට තේරෙනවා. මම තනියෙන් උගන්වන්නේ නෙවෙයි වගේ. දැන් උන්න වෛරස් වල තියෙන බලපෑම් ගැන කතා කළා. මේ වෛරස් කිව්වට ඔයාලා මේ කියපු හුඟක් ඒවා පුතේ මේ කියන ඔටෝ ඕපන් වෙනවා. ඇප් ඕපන් වෙනවා කියන කතා එහෙම. මෙච්චර ඒවා වෛරස් වලට කරන්න බෑ. වෛරස් වලට ඇත්තටම කරන්න පුළුවන් මේ වගේ මේ සාමාන්‍ය බේසික් බලපෑමක් මේක ක්‍රියාත්මක වෙන වෙලාවෙදි විතරයි. Windows update කරන්න නැත්නම් කම්පියුටර් එක අවුල් වෙනවද? ඔව් පුතේ Windows update කරන්න නැත්නම් අලුත් version වල 10 වල 8 වල Windows update කරන්න නැතුව පාවිච්චි කරද්දී ටික කාලයක් යද්දී ලොකු ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා. ඒයි කියලා කියන්නේ කිව්වොත් ඒක දිග පාඩමක් වෙනවා. ඒක නිසා මේ මම ඒකට උත්තරේ ඔව් එහෙම වෙනවා කියලා විතරක් නවත්තන්න නේ. පුළුවන් තරම් අප්ඩේට් කරගන්න ඕන නැත්නම් ටික දවසක් ඇද්දී ඔයා කලින් පාවිච්චි කරපු ඒවමත් සමහරට පාවිච්චි කරන්න බැරුව යන්න පුළුවන්. අපි වෛරස් වලින් මෙච්චර ලොකු දෙයක් කරන්නේ නැහැ කියලා තමයි දැන් කතා කරන්නේ. හරි ඒ කියන්නේ අපිට කම්පියුටර් වෛරස් එකකින් කරන්න පුළුවන් ක්‍රියාත්මක වෙන වෙලාවේ කරන වගේ බලපෑමක් විතරයි. ඉතින් මේක හින්දා වෛරස් ගාඩ් එකකට අල්ලලා මේක නවත්තන්න පුළුවන්. අපිටත් ඕන නම් ටාස්ක් මැනේජර් එකට ගිහිල්ලා මේක නවත්තන්න පුළුවන්. මේකට බැහැ බෝ වෙන්න කවුරුරි ක්‍රියාත්මක කරන්නම ඕන. කෙනෙක්ගෙන් අරන් තව කෙනෙක්ට දාන්න ඕන. ඉබේට බෝ වෙන්න බෑ. දැන් අර ඩෙන්ගු වගේ වාතයෙන් එහෙම බෝ වෙවි යන්න බෑ. ධාරකයෙක් ඉන්න. කවුරුරි ගිහිල්ලා දාන්න ඕන. පෙන් එකකින් හරි මොකකින් හරි ගෙනියන්නම ඕන. සහ එයා ක්‍රියාත්මක කරගන්නත් ඕන. නිකන් හැදෙන්නේ නැහැ. හැබැයි ඒක හින්දා මේක වෛරස් ගාඩ් වලින් අහු වුණ හින්දා මේකෙන් වෙන බලපෑම එච්චර වෙන්නේ නැහැ දැන් අද වෙද්දී. මේක ඉබේට බෝ වෙලා ඉබේට ක්‍රියාත්මක වුණා නම් තමයි හොඳ. බලපෑම් කරන්න පුළුවන් කියලා මේවා හදන මිනිස්සු අලුතෙන් වෛරස් එක වෙනස් කළා. ඒවට කියනවා වෝම්ස් කියලා. පණු. හැබැයි මේක වෛරස් එකක්ම තමයි. හරි. වෛරස් හා සමාන ක්‍රියාකාරීත්වයක් තියෙනවා. වෛරස් හා සමාන ක්‍රියාකාරීත්වයක් ඇත. හැබැයි මේකේ තියෙන විශේෂත්වය තමයි මේකට පුළුවන් තනිව ක්‍රියාත්මක වෙන්නත් තනිව ප්‍රචාරණය වෙන්නත් පුළුවන්. ඒ තනියෙන් පිටපත් වෙන්න පුළුවන් වෙන මොකක් හරි එකකට. දැන් වෛරස් වලට එහෙම බෑ. ඔටෝ එක්සිකියුට් වෙන්න බෑ. මේකට පුළුවන් තනියෙන්ම එක්සිකියුට් වෙන්න. වෛරස් වලට සමාන ක්‍රියාකාරීත්වයක් තමයි තියෙන්නේ. ඒතකොට මේකට අපිට පුළුවන් වෙනවා මේ තනිව ක්‍රියාත්මක වෙන්න. ප්‍රචාරණය වෙන්නත් පුළුවන්.
දැන් මේක වෛරස් වලට නැස් දෙයක් නේ. ඒතකොට එහෙනම් ඔයාලා ඔටෝ පෙන් එකකින් කොපි වෙලා ආවනම් ඔයාගේ කම්පියුටර් එකට මොකක් හරි කාගේරි කම්පියුටර් එක තිබිලා ඔයා දාගෙන ආපු නැති ෆයිල් එකක් නම් ආවේ. ඉබේට ඇවිල්ලා පෙන් එක ගහපු ගමන් ඒකට ඉන්ස්ටෝල් වෙලා නම් ඒක වෛරස් එකක් නෙවෙයි. එහෙනම් ඒක වෝම්ස් එකක් වෙන්න පුළුවන් බොහෝ දුරට. හරි? වෛරස් නෙමෙයි වෝම් එකක්. අනිව ක්‍රියාත්මක වුණා ප්‍රචාරණය වීමේ හැකියාවක් ඇත නැත නෙමෙයි. ඇත. මේක එතකොට අනිත් දේ තමයි පුතේ මේකේ තියෙන දැන් වෝම්ස් එකත් මේ ප්‍රතිවෛරස් මෘදුකාංග වලින් අල්ල ගන්න පුළුවන්. එතකොට මේක මේ ප්‍රචාරණය වෙන්නේ යම්කිසි මාධ්‍යයක් වුණ කලින් වගේම අන්තර්ජාලය හරහා එන්න පුළුවන් කොහොම හරි එන්න පුළුවන්. ප්‍රතිවෛරස් මෘදුකාංග මගින් පාලනය කරගන්න පුළුවන්. දැන් අපි අර කලින් වෛරස් වල ලක්ෂණ කතා කළානේ මොකද සිස්ටම් ෆයිල් වලට බලපෑම් කරනවා කියලා. ඒක නිසා මේක අමාරුුනේ නෑ. මේකට තියෙන විශේෂත්වය තමයි මේකට තනියෙන් ප්‍රචාරණය වෙන්න පුළුවන්කමයි. පෙන් ඩ්‍රයිව් DVD වලට වෛරස් එන්නේ කොහොමද? පුතේ ඒ කියන්නේ මේවා අපි දැන් අහලා තියෙන ප්‍රශ්නනේ. අවුල් යනවා Windows. වෛරස් එන්නේ කොහොමද කියලා. ඒ වෙන්නේ ওই විදිහටම තමයි. එහෙනම් වෝම්ස් එකක් වෙන්න ඕනේ. එතකොට අපි එහෙම එකක් දාපු ගමන් ඒක කේතයක් ලියලා තියෙනවා. මේකට මේ මොකක් හරි එක්ස්ටර්නල් ඩිවයිස් එකක් හම්බෙච්ච ගමන් එහෙම නැත්නම් CD එකක් රයිට් කරන වෙලාවක අහුවෙච්ච ගමන් ඒකට කෙලින්ම මේ කොපි වෙන්න මේක මේ පිටපතක් දාන්න කියලා මේකේ කේතය ඇතුලේ තියෙනවා. එතකොට අපි දන්නේම නැතුව CD එක රයිට් කරොත් ඒකට කොපියක් ගිහලා. පෙන් එකක් ගැහුවොත් ඒක රන් වෙච්ච වෙලාවෙ මේකෙන් ඒකට කොපියක් ගිහිල්ලා. ඒක පෙන් තියෙන වෝම්ස් තියෙන කම්පියුටර් එකකට අපි පෙන් එකක් ගහපුවම යනවා ටක් ගාලා. වෛරස් හදන කට්ටියමයි නේද වෛරස් ගාඩ් හදන්නේ සල්ලි මිනිර හොඳ කතාවක් අහලා තිනවා ඔය පුතේ ඇවිල්ලා මේ බිස්නස් වලට තියෙන ලොකු අභියෝග ඔය වගේ ප්‍රසිද්ධිය කතා කරන්න ගියාම ඔයා දවසක අමාරු වෙට ඒ කමන්නේ නමුත් යථාර්ථය ඒක තමයි එයාලා බිස්නස් එකක් කරන්නේ ඒක හරියට ඔය මේ කොරෝනා වෛරස් එකත් ඒ වගේ තමයි එහෙම එක පැත්තකින් ගත්තාම සමහර විට මිනිස්සු මොන දේද හැම දෙයකම තියෙන හොඳ පැත්ත අල්ලගෙන කෙනෙක් ව්‍යාපාරයක් කරනවා. හරි දැන් ওই වෙඩි බේත් හොයාගත්තට පස්සේ විද්‍යාවෙන් කවදාවත් මේ තුවක්කු අරින්න කියලා හිතුවේ නැහැ නේ තුවක්කු පත්තු කරන්න මෝටාර් ගහන බෝම්බ ගහන කියන පරමාර්ථයෙන් වෙඩි බේත් මුලින් හොයාගත්තේ නැහැ නේ. එතකොට ඒක ඒ පැත්තෙන් අල්ලගෙන කට්ටියක් එහෙම බිස්නස් එකක් කරනවා. අනිත් අය ඒවා ගාල්පු ග්‍රෝන වැඩවලට ඊට පස්සේ රොකට් යවන මේ වගේ අභ්‍යවකාශගත කරන වැඩවලට හා තවත් විවිධ වැදගත් වැඩවලට යොදා ගන්නවා. ඉතින් හැම දෙයකම දෙපැත්තක් තියෙනවානේ. ඒක නිසා ඔයා කියන කතාව හරි. මේ වෛරස් හදන කට්ටිය නේද වෛරස් ගාඩ් හදන්නේ. ඔව්. දැන් වෛරස් හදන කට්ටිය තමයි ඒවට ඉන්ජෙක්ෂන් එක වැක්සින් එකක් හදලා එවන්නේ. ඒව ගැන කතා නොකරමු නේද? IT වලට අදාළ නැති හින්දා. අරකටත් උත්තරේ මම කෙටියෙන් දීලා නවත්තනවා. ඔව් කියලා. එයාලම තමයි වෛරස් ගාඩ් හදන්නේ. සමහර අය මෙහෙමත් කරනවා. ඇත්තටම ඇටැක් කරන්න හදන අය ඉන්නවා. එතකොට ඒවට වෛරස් ගාඩ් එයාලා නෙමෙයි හදන්නේ. ඒක වෙනම කතාවක්. Windows 11 දාගත්ත Zoom එකේ system low performance effect එක meeting කියලා වැටෙන හින්දා කැඩි කැඩි ඇහෙන්නේ කියලා message එකක් වැටෙනවා. ඇයි ඒ Windows 11 RAM එක වැඩියෙන් ගන්න හින්දාද? ඔව් Zoom එක සාමාන්‍යයෙන් කරන එකක් තමයි Zoom app එක. එයාගේ සිස්ටම් පර්ෆෝමන්ස් එයා මිනිමම් බලාපොරොත්තු වෙන මට්ටමට වඩා අඩු වුණොත් එහෙම එයා කියනවා මේක එයාට කරන්න දෙයක් නැහැ software එකට මේ එන පැකට් ටික ඉන්ටර්නෙට් එකේ එන පැකට් ටික මේ හැන්ඩල් කරන්න තරම් පර්ෆෝමන්ස් මදි මේ කම්පියුටර් එකේ කියලා මැසේජ් එකක් දෙනවා අපිට. හරි. ඒකට Windows 11 වල බලපෑමක් තියෙන්න පුළුවන් අප්ඩේට් කරාට පස්සේ නම් ඒක එන්නේ අනිවාර්යයෙන්ම RAM එක වැඩියෙන් ගන්න නිසා වෙන්න පුළුවන්. ඒක තමයි එතන පිළිගන්න තියෙන තර්කය ඔයාගේ ලොජික් එක හරි. ඒ කියන්නේ ඔයා දැන් ඔන්න ට්‍රැක් එකට වැටිලා තියෙනවා IT කාර්යයක් වෙන්න අරගෙන තියෙන්නේ. මේකේ ඉන්න හුඟක් අය එහෙම තමයි. මට සතුටුයි පුතේ මට වෙන්න ඕනේ මෙච්චරයි. ඔයාලා IT විභාගෙ ලියන එක හරි. ඒකක් ගන්න ඕනේ. ඒක දෙක එක වෙන්න ඕනේ ඔයාලා මේ සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න. ඒකයි වැඩක්
ඇති කෙනෙක් වෙන්න. ඒක හරියට මොකද්ද ප්‍රශ්නේ කියලා තේරුම් ගන්න පුළුවන් වුණොත් ඔන්නවල සාර්ථකයි. PC වලට එන පෙලක් වෛරස් කම්පැනි හදන්න බැහැ කියන්නේ සර්. එන පෙලක් වෛරස් කම්පැනි දාලා හදන්න බැහැ කියන්නේ. මෙහෙම පුතේ සමහර වෛරස් වලින් දැන් අලුත් ඒවල මෙහෙම දෙයක් තියෙනවා. හැබැයි ඉතින් හදන්න බෑ කියන්නේ එහෙම මොකක් හරි ඉෆෙක්ට් වෙලා තියෙන එක මාරු කරලා හදන්න පුළුවන්. හදන්න බැරි වෙන්න හේතුවක් නැහැ. කියන ලොකු බලපෑමක් කරන්න පුළුවන්. මෘදුකාංග පරණේව අරන් දෙන්න බෑ කියන්න පුළුවන්. රැන්සම්වෙයාර් වලදී වගේ තියෙන අපේ තියෙන පරණ දත්ත අරන් දෙන්න නම් බෑ. අලුතෙන් පාර්ට් එකක් දාලා හදන්න පුළුවන්. දැන් මදර්බෝඩ් එකේ ෆර්ම්වෙයාර් වලට ඇටැක් කළත් මදර්බෝඩ් එක අලුතෙන් දාලා හරි හැදුව හැකිනේ. ඒක නිසා කියන්නේ අර තිබ්බ එක සමහරට හදන්න බෑ. අලුතෙන් එකක් දාන්න වෙන්න පුළුවන්. දැන් මොකද BIOS වලට ඇටැක් කරන වෛරස් තියෙනවා. අලුත් මැෂින් වල BIOS අප්ඩේට් කරන්න පුළුවන්. ඉතින් ඒකේ ෆර්ම්වෙයාර් එක ROM chip එකක නෙවෙයිනේ ගහලා තියෙන්නේ. ඒක නිසා bootable BIOS වලට access කරන්න පුළුවන් අලුත් ඒවාල. team වෙනස් කරන්න. MS Blast Worms famous නේද කියලා කියනවා කෙවින්. කවින් නේද සර් කවින්. Microsoft Blast කියලා එකක් තමයි MS Blast කියන්නේ. මේ Microsoft වලට තමයි පුතේ ගොඩාක් වෛරස් ඇටැක් කරන්නේ. ඒක ගොඩක් ෆේමස් වෙලා දෙන කොහොමත් Microsoft වලට ඇටැක් කරනවා තමයි වෛරස් තියෙන. Apple වලට එහෙම ලොකු වෛරස් නැහැ. MS Blast එක ගොඩක් ෆේමස්. very good. ඔයාලා දන්නා හුඟක් ඒවා. කොරෝනා ගැන 2013 දී නේද වීඩියෝ එකක් තියෙනවා නේද ඒකට. ඔය දන්නේ කතාව ඒක නේද මට වඩා ස්පෑම් සහ වෛරස් කියන්නේ එකම විදියක් නෑ. ස්පෑම් වෛරස් කියන්නේ එක වර්ගයක් නෙමෙයි. මම ඒක කියලා දෙනවා ඉස්සරහදී. 4GB RAM එක Windows 11. ඔව් 4GB න Windows 11 දාන්න යන්න තුවින්මුද අපි දැනට 6 හරි 8 හරිවත් තියෙනවා නම් දාන එක තමයි හොඳ. 4GB කියන්නේ මිනිමම් රික්වයර්මන්ට් නේ. ඒක 10 වලට නම් ඔරොත්තු දෙනවා 11 වලට මම දන්නේ නැහැ. වෛරස් ගාඩ් වලින් ඕල් කරනවා. KMS Pico වෛරස් ගාඩ් වලින් allow කරන්නේ නේද? නේද? එහෙම වෙන්නේ නැති හරියට Pico කියන්නේ පුතේ ඒවා ඒකේ මේකේ තිබ්බ ඔයාලට මතකයිද KMS Pico? Bitcoin ගැන ටිකක් කියන්න කියලා හින්දි කියනවා. හරි Bitcoin සහ බිල්කොයින් ගැනත් ඊට පස්සේ ස්ටාර් ගැනත් කියලා දෙන්න. මට අමතක වුණොත් ආයෙ මතක් කරන්න ඉන්දි හොඳද? ඒ වලින් වෙන්නේ මොකද්ද සහ මොකද්ද කියලා කියලා දෙන්න. ඒ ඔක්කොම එක වගේ. Facebook ස්ටාර්ට් ඒ වගේ එකක් තමයි. මෙන්න මෙතන කියලා දෙන පුතේ මේ root kit කියලා වෛරස් එකක් ගැන. මම කලින් පෙන්නපු එකේ මෙතන මේක මේ තුන්වෙනි එකේ තියෙනවා මේ image එක වලට හරියට පේන්නේ නැතුව ඒක දැන් තරම්. මෙන්න මේ වෛරස් වර්ගයක් තියෙනවා root kit කියලා කියන්නේ ඒවට. අපි patch කරන software එකෙන් පාවිච්චි කරන මේ root kit වෛරස්. එතකොට ඒ જાති එකක් තමයි KMS Pico කියලා කියන්නේ. KMS Pico එකකින් root kit එකක් දීලා අපිට අර Windows verification method එක අවුල් කරලා දානවා. එතකොට ඒක අපිට active method එකේ තියාගන්න පුළුවන් වෙනවා Windows KMS Pico දැම්මට පස්සේ. අපි චුට්ටකට මේ ප්‍රශ්න තියමු. මම මේ කොටස ඉවර කරගන්න ඉස්සරහට යන්න. දැන් වැඩි ප්‍රශ්න දාන්න එපා. හැමෝටම මට මගේ ඇරෙයි උත්තර දෙන්න බැරුව. මම මේ ප්‍රශ්නට උත්තර දෙනවා අන්තිමට දැන් ඉවල තියෙන එකට. ඔන් කරනකොට ස්පීඩ් කරගන්න ස්ටාර්ට්අප් එකක් ඩිසේබල් කරාම හරියනව නේද? ඔව් ඔව්. අර ඔටෝ ස්ටාර්ට්අප් එකේ සහ බෑග්ග්‍රවුන්ඩ් ඇප් ඔටෝ ස්ටාර්ට් වෙනවනේ. ඒක අපි පොඩ්ඩක් නැවැත්තුවොත් මැසින් එක ඔන්න ස්පීඩ් එක හදා ගන්න පුළුවන්. සෙන්බර් කියන කතාව හරි. ඒක ඔයාලට කරන්න බැයි නම් හොයාගන්න බැයි නම් විශේෂයෙන් මේ C cleaner වගේ ඇප් එකක් ඉන්ස්ටෝල් කරගන්න. C cleaner. හරි. මේ ඇප් එක ඔන් කරාම C cleaner එකේ ඔයාලට පුළුවන් ලේසියෙන් ස්ටාර්ට්අප් එකේ තියෙන මොනවද මේ ඇප්ලිකේෂන් කියලා සහ බෑග්ග්‍රවුන්ඩ් රන් වෙන ඇප්ලිකේෂන්. බෑග්ග්‍රවුන්ඩ් නම් මෙතනින් හොයන්න බෑ. ස්ටාර්ට් එකේ බෑග්ග්‍රවුන්ඩ් කියලා ගැහුවාම පස්සේ බෑග්ග්‍රවුන්ඩ් රන් වෙන ඇප්ලිකේෂන් හොයාගත්ත හැකි.
මේ තියෙන C-Clean එක මේක free එක ගන්න මේක business account එක ගන්න එපා free for home use කියන account එක ගන්න. මේකේ තියෙනවා මේ tools වල startup කියලා තැනක්. ඒකෙන් ලේසියෙන් මේ startup disable කරගන්න පුළුවන්. කම්පියුටර් එක ටික වෙලාවක් ගියාම මේක පෙන්නනවා මේ ස්ටාර්ට්අප් තියෙන software සමහර ඒවා දැන් මේ මගේ එකේ තියෙනවා මම මේ කීපයක් disable කරලා තියෙන්නේ ඒක auto නම් enable වෙලා තියෙන්නේ task manager වලින් කරන්න පුළුවන් task manager එකේ තියෙනව නේද කියලා කියනවා task manager හොයා කරන්න බැරි ඇයිට මේ C-Clean එකෙන් ගොඩක් වැඩ කරගත්තා ඒක ඔයාගේ machine එක clean කරගන්න පුළුවන් මෙතනින් ඊට පස්සේ මේක register clean කරගන්න පුළුවන් machine එකේ අවුල් වෙලා තියෙන machine එක ගොඩක් performance වැඩි කරගන්න පුළුවන් මේ තුන කරලා මේක දිගට මාසයකට දෙකකට සැරයක් කරනවා නම් software එක දාගෙන ලොකු effect එකක් ගන්න පුළුවන් ඔයාලට. එහෙනම් අපි ආයි වරක් අර කොටස යමු. advanced system care pro. very good. මේ software එකත් හොඳයි තමයි. හරි කියලා තියෙන තව software එකක් ගැන. ඒ වගේ software මුතේ සමහර ඒවා මේ pro ඒවා සල්ලි වලටනේ ගන්න වෙන්නේ. ඔයාලා crack කරපු එකක් දාගත්තා කියන ආයි virus එකක්මනේ දාගෙන තියෙන්නේ. ඒක නිසා සාමාන්‍යයෙන් ඔරිජිනල්ම ෆ්‍රී දෙන software එකක් ගන්න පුළුවන් වුණ හොඳයි මේ system එකේ free pro එකේ free version එකෙන් ටිකක් කරන්න පුළුවන් නේද active කරන්න නැතුව ඒ වගේ ඒවා පාවිච්චි කරන්න ගැටලුවක් නේ crack කරලා නම් ගන්න එපා එහෙම software දැන් අපි මේකේ worms ගැන කතා කළා අපිට ඊළඟට ඉතුරු වෙනවා මේකේ තව එකක් ඒ තමයි මේ දැන් worms වල තිබ්බ ගැටලුව තමයි මේක virus guard වලින් අහු වෙනවා බැරුව යනවා මේ ඉස්සරහට වර්ධනය වෙවි යන්න හරි එතකොට ක්‍රමයක් මේගොල්ලෝ හදන අය හිතනවා ඒ තමයි මේ වෛරස් ගාඩ් වලින් බේරිලා කොහොම හරි ඇතුළට රින්ග ගන්න කොහොමද කියලා. දැන් වෝම්ස් එක ඉබේටනේ පිටපත් වෙන්නේ. ඉබේට පිටපත් වෙද්දී වෛරස් ගාඩ් එකේ අමු අහු වෙනවා. හොරෙන් තමයි රින්ග ගන්න. රින්ගුවට අපි දැන් බලන්න නොහිටියට වෛරස් ගාඩ් එක බලාගෙන ඉන්නේ. ඒකට අහු වෙනවා. ඒක නිසා මොකද කරන්නේ? හදන වර්ගයක් මේකට කියනවා මේ ස්පයිවෙයා එහෙම නැත්නම් ස්පයිවෙයා කියන්නේ එයා ඒකට හැංගිලාමයි ඉන්නේ ට්‍රෝජන් ස්පයිවෙයා කියලා කියනවා ස්පයිවෙයා කියද්දී දැන් මේකේ තියෙනවා මම අර ඉස්සලා පෙන්න ඉමේජ් එකේ ස්පයිවෙයා කියලා තැනක බෙදලා ස්පයිවෙයා එහෙම නැත්නම් ට්‍රෝජන් හෝස් කියන වර්ගයේ මේ දෙකම ටිකක් සමාන හින්දා අපි එකට දාලා කතා කරමු මේ වල තියෙන වැඩේ තමයි දැන් ට්‍රෝජන් right මම වචන දෙකකින් කියන්නේ මේවා worms වගේම තමයි worms වැඩි දියුණු කළා තමයි හදලා තියෙන්නේ worms වැඩි දියුණු කළා මේවා නිර්මාණය කරලා තියෙන්නේ එතකොට මේකට තියෙන විශේෂත්වය තමයි මේකට පුළුවන් හැංගිලා එන්න දැන් උදාහරණයක් විදිහට අපි දැන් සාමාන්‍යයෙන් අපි කොහෙට හරි යනකොට ඒකේ සාමාන්‍ය යන්නේන අය ඉන්නේ ඒ අයගේ විදිහට හැංගිලා එන්න පුළුවන් එක්කෝ ඒ කෙනෙක් ඇතුලේ හැංගිලා එන්න පුළුවන් මේ ට්‍රෝජන් කියන කතන්දරේ දන්නවනේ නේද මේක අර මොන රජ්ජුරුවෝද කොහෙද හිටියේ මේ okay ට්‍රෝජන් හෝස් ස්ටෝරි එක මට දැන් නම් මතක් වෙන්නේ එකපාරට මේ ට්‍රෝජන් හෝස් කියලා දැන් මේක සම්පූර්ණයෙන් අද වෙද්දි කතා කරන්නේ මේක ග්‍රීක පුරාණේන කතාවකින් එන්නේ මේක මට සිංහල එක සිංහල එකක් නෑනේ ට්‍රෝජන් හෝස් එක කතාව වල දන්නව නේද මට ඒ රජුරුවන්ගේ නම් මතක් වෙන්නේ ඒකයි මේ කල්පනා කරේ
අස්සෙක් හදලා මේ ලී වලින් ලී අස්සය තමයි ඒකේ අස්සෙක් හදලා ඉවර වෙලා ලී වලින් අස්සය ඇතුලේ ඒ කියන්නේ රාජ්‍යයක් යටත් කරගන්නව බැරුව යනවා කොහොමවත්. මේක නම් රියල් ට්‍රෝජන් හවුස් ද කියන්න දන්නේ නැහැ. එහෙම තමයි දාලා නම් තියෙන්නේ. මෙන්න මේක තමයි ෆිල්ම් එකේ තියෙන්නේ. අර ෆිල්ම් එකක් තිබුණේ. ට්‍රෝජන් හවුස් එපිසෝඩ් එකක් තිබුණා. කතා ගොඩක් තිබ්බා සීරීස් එකක් මේක එකක තියෙනවා. මම දැන් මේකේ ෆිල්ම් එක ප්ලේ කරන්න තියන්න මගේ කතාව ටිකක් කියන්න මේ අර රාජ්‍යයට ඇතුල් වෙන්න බැරුව ගියාට පස්සේ මේ අස්සෙක් හදලා ඒක ටැග්ගක් විදියට පෙන්නලා ඒක ඇතුලේ හැංගිලා ගිහිල් ඉවර වෙලා පහර දීපු ක්‍රමයක් රැයට කට්ටිය එළියට බහැලා පහර දීපු සීන් එකක් තියෙනවා කතාවක් තියෙනවා මගේ ෆිල්ම් එකත් මම ලංකාවේ ගියා ටීවී එකේ right දැන් මේ වගේ ක්‍රමයක් ඒ කියන්නේ හැංගිලා එන්නේ ස්පයිවෙයා කියන්නේ ඒකමයි මේ සමහර වෙලාවට වැදගත් ස්වරූපයකින් කියන අපිට අවශ්‍යතාවයක් තියෙන දෙයක් විදිහට හොඳ දෙයක් විදිහට මවාපාමින් කම්පියුටර් එකට ඇතුල් වෙනවා. ඒතර මේක එක්තරා මෙතඩ් එකක් මම ගත්තා මේ වැදගත් හරි අත්‍යවශ්‍ය දෙයක් හරි ලෙස මවාපාමින් දැන් මොකුත් ඕනේ නිකන් සරලව හිතන්න පොතේ KMS පිකෝ රයිට් කතාව අහලා තියෙනවා මේ කින අස්සෝ රැට රාජධානී ගේට්ටුව ඇරලා එළියේ ඉන්න කට්ටියට ගහන්න පුළුවන් ඉන්නේ කියන බලකොටුව ආරක්ෂාව බිඳිනවා ඒ රජධානියට ඇතුළු වුණොත් මිසක් පිටින් ඉඳලා ගහලා කවදාවත් බැරුව යනවා මේක ආක්‍රමණය කරන්න. ඒතර සිකියුරිටි එකට එෆෙක්ට් කරන්න ඇතුළට එන්න වෙනවා. දැන් පරිගණකත් එහෙම සිකියුරිටි වැඩි කරාම වෛරස් ගාඩ් එහෙම දාලා එයා හැමතිස්සෙම ඇලර්ට් එකේ ඉන්නවනේ බලාගෙන. ඒක නිසා තමයි මේ වෝම්ස් වැඩි දියුණු කරලා ස්පයිවෙයා හදන්නේ වෝම්ස් වල තියෙන ලක්ෂණ තියෙනවා. ඒ බෝ වෙන්න එක මේ ටික ඔක්කොම තියෙනවා. වෛරස් වලින් ආපු ටිකක් නේ වෝම්ස් වල අඩුපාඩු හදන්නේ. වෛරස් වල අඩුපාඩු හදලා වෝම්ස් හදුනා. වෝම්ස් වල තිබ්බ අඩුපාඩු තමයි මේ අත්‍යවශ්‍ය වැදගත් දෙයක් විදිහට මවාපාමින් පරිගණකයට රිංග ගන්න එක තමයි මේකේ ට්‍රෝජන් එකේ තියෙන මූලික ටාගට් එක. ස්පයිවෙයා සමහරවිට මේක දිගටම ක්‍රියාත්මක වෙන්නත් පුළුවන් ස්පයිවෙයා වලදී වගේ මේ සැඟවී සිටම පරිගණකය තුළ ක්‍රියාත්මක වෙන්නත් පුළුවන් හානි කරන්න පුළුවන් විටින් විට කීලොගර්ස් වගේ විදිහට වැඩ කරන්න පුළුවන් අපි ටයිප් කරන කීස් සමහරට වෙන කාටට යවන්න පුළුවන් ඒක කීලොගර් කියලා කියනවා මේක ප්‍රවේශ කීපයක් තියෙනවා මෙයා වැඩ කරන අපි අර අතන කතා කරපු වලින් ඒ තමයි මේ අපි පරිශීලකගේ මොකක් හරි පරිගණකයේ තියෙන මේ තත්ත්වවලට එක්ක හානි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙයාගේ තියෙන පෞද්ගලික තොරතුරු තවත් පාර්ශවයක් වෙත රහස්‍යයෙන් ඉඳගෙන යවන්න පුළුවන්. එහෙම නැත්නම් රහස්‍යයෙන් යව අධීක්ෂණය කරන්න පුළුවන්. මේ වගේ දේවල් කරන්න පුළුවන්. සංගවී සිට පරිගණකයට සානි කිරීම එහෙම නැත්නම් පරිගණකයේ මොනවා හරි අපි කියනවා මේ සෝදිසි කරනවා එහෙම නැත්නම් මේකේ මේ රහස්‍ය වීමක් වගේ එකක් නේද? ඒක මොනවද කියන්නේ අර පරිශීලකගේ මේ එහෙම නැත්නම් ඒතකොට මේ කීලෝගර්ස් එහෙම අයිති වෙන්නේ මේ කොටස. මේ කොටසට ෆිල්ම් එකේ ලින්ක් එකක් එවලා තියෙනවා මලි. very good. ඔත්තු බැලීම. very good. සංගීත කටයුතු අධ්‍යයනය කිරීම. වචන මතක් වෙන්නේ ඔන්න වචන දීලා තියෙනවා ඔත්තු බැලීම.
ඔත්තු බලනවා. අනික තමයි අපේ මේකේ තියෙන මේ පරිශීලකගේ මේ දත්ත වෙනත් පාර්ශවයක් වෙත රහසින් හුවමාරු කරනවා. තුන්වන පාර්ශවයක් කියලා කියන්නේ අපේ මේ කීලෝගස් කියන්නේ එහෙම මේකට මේකෙදි කරන්න පුතේ දැන් අපේ තියෙන පරිගණකයේ තියෙන data වෙන කාටට යවනවා. හැබැයි ඔත්තු බලන එකේදී මෙහෙම කරනවා. ඔත්තු බලන එකක් තිබ්බොත් අපිට පුළුවන් මේ කැම් එක එහෙම ඔන් කරගන්න. එයාට ඒ කියන්නේ මම එක වීඩියෝ එකක් පොඩ්ඩක් පෙන්නන්නම්කෝ. Monica, I just sent you the email with the client I'm in the notes. doc now, but I think it's an older version. Can you send an updated? Monica, check your messages when you can. There's something important in there. Will those files be uploaded? Okay. ලැප්ටොප් එකක් නෝට්බුක් එකක් තියෙනවා හැමෝම වෙබ්කැම් එකක් මේකේ බිල්ට් ඉන් තියෙනවා. සමහර විට ඔයා වෙබ්කැම් එක කවදාවත් පාවිච්චි කරලා නැතුව ඇති. සමහර අය ස්කයිප් කෝල් එකක් ගන්න මේ වෙනත් මීටින් එකකට වෙනත් ඇප් එකකට මේ වෙබ්කැම් එක ඕන තරම් පාවිච්චි කරනවා ඇති. හිතන්න අන්තර්ජාලය හරහා මේ වෙබ්කැම් එක වෙන කෙනෙකුට බලන්න පුළුවන් හැකියාව තියෙනවා නම් ඔයා කම්පියුටර් එක ඉස්සරහා ඉඳන් කරන හැම වැඩක්ම තවත් කෙනෙකුට බලාගෙන ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා රූම් එකේ මේ ලැප්ටොප් එක තියලා නම් තියෙන්නේ වෙනත් කෙනෙකුට වගේ රූම් එකම බලාගන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙම නැත්නම් ඔයාගේ PC එකට ඔයා මේ වගේ වෙනම එක්ස්ටර්නල් වෙබ්කැම් එකක් ෆික්ස් කරලා තියෙනවා නම් ඔයාට අමතරව තවත් කෙනෙකුට වෙබ්කැම් එක බලන්න පුළුවන්ද? ඇත්තටම මේ දවස්වල කොරෝනා සිටුේෂන් එකත් එක්ක ඔයාලා දන්නවා හැමෝම ගෙදර ඉඳන් වැඩ කරන්න පටන් ගත්තා. ඒ වගේම ඔෆිස් එකේ මීටින්ග්ස් වලට, ඒ වගේම සමහර වෙලාවට ලෙක්චර්ස් වලට වගේ වෙබ්කැම් එක පාවිච්චි කරන්න අවශ්‍ය වන නිසා හැමෝම වගේ වෙබ්කැම් එකක් පාවිච්චි කරන්න පෙළඹිලා තියෙනවා. තමන්ගේ කම්පියුටර් එකේ PC එකේ නැත්නම් ඒගොල්ලෝ එක්ස්ටර්නල් බයි කරලා හරි වෙබ්කැම් එකක් ෆික්ස් කරගෙන තමයි මේ දේවල් වලට පාටිසිපේට් වෙන්නේ. මේත් එක්කම මේ සයිබර් අපරාධ රැල්ලත් යම්කිසි ප්‍රමාණයකින් මේ කාලේදී වැඩි වෙලා තියෙනවා. මොකද හැමෝම පරිගණක තමන්ගේ ෆෝන් වල වැඩිපුර කාලයක් යෙදෙන නිසා මේ හැකර්ස්ලටත් පරිගණක අපරාධ සිදු කරන අයටත් මේක පුංචි වාසියක් වෙලා තියෙනවා. ඒ වගේම සමහර අය අලුතින්ම තමයි පරිගණක මේ තාක්ෂණයත් එක්ක එකතු වෙන්නේ. ඉතින් එතකොට ඒ අය වගේ අයව මේ හැකර්ස්ලට රවට්ටන්න බොහොම ලේසියි. ඉතින් ඒ නිසා මේ දවස්වල ට්‍රෙන්ඩින් ටොපික් එකක් වගේම ඔයාලට තිබුණු ප්‍රශ්න කිහිපයක් විසඳන විදිහට තමයි ඇත්තටම කම්පියුටර් එකේ වෙබ්කැම් එක අපිව ඔත්තු බලනවද? තවත් කොහේ හරි කෙනෙක් අපි දිහා බලාගෙන ඉන්නවද? බලාගෙන ඉන්නවා නම් ඇයි මේ බලාගෙන ඉන්නේ? මේ හැම දෙයක් ගැනම අද අපි කතා කරමු. දරස් මොබයිල් වීක් 2020 ශ්‍රී ලංකාවේ ලොකුම ඔන්ලයින් ස්මාර්ට්ෆෝන් ඒ වගේම ඉලෙක්ට්‍රොනික වීඩියෝස් බලන්න YouTube එකේ channel එකක් ඕපන්වත් වෙන්නේ නැතුව වෙබ්කැම් එක ඕපන් කරන්න පුළුවන් හැකියාව මේ වෙනකොට සාමාන්‍ය software එකකට පවා තියෙනවා. ඉතින් ඔයාලා දැකලා ඇති මෙන්න මේ නිසාම මේ අවදානම තියෙන නිසාම ලෝකේ තාක්ෂණයෙන් ඉදිරියෙම ඉන්න මේ ඉන්නේ Facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් මේ වගේ අය පවා තමන්ගේ වෙබ්කැම් එක ස්ටික් එකකින් වහලා තියෙනවා. ඒ වගේම FBI එක පවා මිනිස්සුන්ට කියලා තියෙනවා ඔයාගේ වෙබ්කැම් එක මෙන්න මේ වගේ ස්ටික් එකකින් වහගෙන ඉන්න ඔයා පාවිච්චි කරන වෙලාවට විතරක් මේක ඕපන් කරගත්තම හොඳටම ඇති කියලා. ඒ වගේම මේ වගේ ස්ටික් එක පවා අපිට වෙළඳපොලේ මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. වැඩ කරන්නේ නැති වෙලේට අනවශ්‍ය වෙලාවට වෙබ්කැම් එක සම්පූර්ණයෙන්ම වහලා තියන්න. ඉතින් මේ දේවල් වෙන්න හේතුවක් තියෙනවා. මොනවද හේතුව කියලා තමයි අද අපි කතා කරන්න යන්නේ. පළවෙනි එක කොහොමද? ඔයාලා හිතනවා ඇති ගොඩක් වෙලාවට කොහොමද වෙනත් කෙනෙක් මගේ කම්පියුටර් එකේ තියෙන වෙබ්කැම් එකෙන් අපි දිහා බලන්නේ කියලා. ඉතින් ඕක තමයි අපි කරන පළවෙනි වැරද්ද. අපි අනිවාර්යෙන් ඇක්සෙප්ට් කරන්න ඕනේ මේ තොරතුරු තාක්ෂණ ලෝකේ හොඳ දේවල් වගේම නරක දේවලුත් තියෙනවා. ඊළඟ දේ තමයි අනිත් හැමෝටම වුණාට ඔක අපිට වෙයිද? ඔව්. ඒකත් අපි ඇක්සෙප්ට් කරන්න ඕනේ. සමහර විට අපිට මේ දේවල් වෙන්නත් පුළුවන්. සමහර අයගේ Facebook account hack වෙනවා. සමහර අයගේ කම්පියුටර් එකේ තියෙන වෙනත් ෆයිල් මොනවා හරි මිසින් වෙනවා. එහෙම නැත්නම් වෙන accounts hack වෙනවා. ඉතින් මේ දේවල් Tamanටත් වෙන්න පුළුවන්, අනුන්ටත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වෙබ්කැම් ස්පයි කරන ඒවා. ඔයාව ස්පයි කරන එක ඔයාටත් වෙන්න පුළුවන්. ඉතින් කොහොමද වෙන්නේ කියන එක ගැන කල්පනා කරොත් ගොඩක් වෙලාවට ශ්‍රී ලංකාවට නම් මේ අවදානම තියෙන ප්‍රධානම හේතුව තමයි මැල්වෙයාර්.
ඔයා මොකක් හරි software එකක් free download කරනවා නම් ඒ කියන්නේ සල්ලි දීලා ගන්න තියෙන එකක් හොර ක්‍රමයකට crack ක්‍රමයකට download කරනවා නම් මේ crack එක ඔයාට දෙන්නේ ආදරයට නෙමෙයි නිකන්. ගොඩක් වෙලාවට ඒ software එක ඇතුලේ ඒ hackers එහෙම නැත්නම් ඒක crack කරපු කෙනාට අවශ්‍ය තවත් files ගණනාවක් ඔයාගේ පරිගණකය ඇතුළට යනවා. මෙන්න මේවා අතරේ සමහර විට ඔයාගේ webcam එක හොරෙන් spy කරන්න පුළුවන් application softwares malwares තියෙන ඕන තරම් ඉඩ තියෙනවා. තව දේවල් ගොඩක් තියෙන ඉඩ තියෙනවා. නමුත් අද අපි කතා කරන්නේ webcam එකේ spy එක ගැන විතරයි. ඉතින් ඇත්තටම මේ වගේ දේවල් ඩවුන්ලෝඩ් කරනවා වෙන්න පුළුවන් නැත්නම් Facebook එකේ ඊමේල් එකකින් ආපු ඔයා දන්නේ නැති link එකක් ක්ලික් කරලා මොනවා හරි ඩවුන්ලෝඩ් වෙලා ඔයාගේ webcam එක පාවිච්චි වෙනවා වෙන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරන්න ඕනේ නැහැ. ඔයාගේ වෙබ් බ්‍රවුසර් එක පවා හරහා link එකක් ක්ලික් කිරීමෙන් විතරක් කෙනෙකුට webcam එකේ feed එක අප්ලෝඩ් වෙන විදිහට හදන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාගේ කම්පියුටර් එකේ රෙකෝඩ් වෙලා වෙනමම අප්ලෝඩ් වෙන විදිහටත් හදන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසා ඔයා accept කරන්න ඕනේ අනුන්ට වගේම Tamanටත් මේ වගේ ප්‍රශ්න එන්න පුළුවන් කියන එක. ඉතින් දෙවෙනි එක හිතනවා ඇති මොකටද මිනිස්සෙක් මගේ වෙබ් ෆීඩ් එක දිහා බලාගෙන ඉන්නේ ප්‍රසිද්ධ කෙනෙක්ගේ නම් ඔන්න කමක් නැහැ. හැබැයි අප්‍රසිද්ධ කෙනෙක්ගේ මොකටද වෙබ්කැම් එක ඔන් කරලා ස්පයි කරන්න කියලා බැලුවොත් ඇත්තටම මේ වෙනකොට අන්තර්ජාලය හරහා වෙබ්සයිට්ස් තියෙනවා අපිට මුදල් ගෙවලා අනිත් අය මොනවද ගෙවල් වල කරන්න කියලා එක එක අයගේ පුද්ගලික ජීවිත වෙබ්කැම් වලින් CCTV කැම් වලින් බලන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට ඒ අය සල්ලි හොයන්නේ අනුන්ගේ CCTV කැම් අනුන්ගේ ස්පයි කැම් අනුන්ගේ වෙබ් කැම් වලින් එන ෆීඩ් එක තමන්ගේ වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරලා එන මුදල් වලින්. ඔය මම කිව්වේ මේක යූස් කරන බේසික්ම අවස්ථාවක්. නැත්නම් ඔයාලට තර්කයක් ගන්න පුළුවන් මගේ වෙබ් කැම් එක වෙනත් අයට කිසිම වැඩක් නැති වෙන්න පුළුවන් කියලා. ඉතින් ඇත්තම ওই ටික තමයි අද මට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන උනේ. ඔයාලා අහලා තියෙන ප්‍රශ්න මේ හැම දේවල් වලම අන්තර්ගත වෙන විදිහට තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඒ වගේ right ඇති අපි එහෙම වීඩියෝස් ගොඩක් බලනකොට ඔයාලට මේ link තියෙනවා හොයලා බලන්න. මම දැන් මේකෙදි කිව්වේ අපි සමහරට වැඩි හිතන්නේ නැති වුණාට මට දැන් මේක ඉවලා තියෙනවා මේ මල්මිකාගේ ස්ක්‍රීන්ෂොට් එකකුත් එවලා තිබුණා මේ අර වෛරස් ගාඩ් එකෙන් පෙන්නනවානේ වෙබ්කැම් එක ඉෂු එකක් තියෙනවා කියලා. මොකද අපි සාමාන්‍ය එකකදී අපේ වෙබ්කැම් එක යූස් කරන්නේ මොකෙන්ද කියලා හරියටම පෙන්වන්නේ නැහැ. ඒකට ඒ જાතේ unauthorized webcam open කරන්න පුළුවන් application තියෙන වෙලාවකදී අපේ virus guard එක කියනවා මෙහෙම කරනවා කියලා. ඉතින් විශේෂයෙන්ම අපි දැන් ඔය හුඟක් වෙලාවට අපි දැන් හිතනවා එකක් දෙකකින් webcam එක open කරාම තව එකකට webcam එක ගන්නෙ නැහැනේ මෙහෙමයි කියලා ඉවරලා. එහෙම නැතුව අපේ cam එක ඕනනම් තව එකකින් එකේ තියෙන details එක නේ read කරන එක bypass කරලා ගන්න පුළුවන්. තව software ඇතුලේ run වෙන්න පුළුවන්. මේ වගේ ඒවා Trojan කියන වෛරස් වලින් තමයි මේ කියන්නේ Trojan කියන වර්ගයේ malware වලින් තමයි මේ වැඩේ කරන්නේ. right? මට දැන් කීපයක් වල තිබ්බයි අතරේ ටික කතා කරන්න කාලේ මදි නිසා Trojan කියන වෛරස් ගාඩ් වලින් අඳුන ගන්න පුළුවන්. මේකේ සමහර ඒවල ගැටලු පුතේ වෛරස් එකක් විදිහට ඉෆෙක්ට් කරන්නේ නැති හින්දා වෛරස් ගාඩ් common මේවා අඳුරන්නේ නැහැ. එතකොට අපි මේවට වෙනම ෆිල්ටර්ස් දාලා allow කරන ඒවා not allow කරන ඒවා කියන ඒවා මේ වෙන් කරගෙන තීරණය කරන්න ඕනේ. දැන් එක software එකක් තියෙනවා නම් ඒකට cam එක read කරන්න ඕන ඕමනාවක් නැති එකක්. හැබැයි ඒක cam එක read කරන්න ඉල්ලනවා නම් දැන් mobile වලදී ඒ security එක තියෙනවානේ. නමුත් Windows වල අපිට ඒක එහෙම ලොකුවට පේන්නේ නැහැ. Chrome වගේ browser එකක් open කරාම browser එකෙන් අහනවා site එකට cam එක allow කරන්න දෙන්නද කියලා. හැබැයි browser එකට cam එක ගන්න පුළුවන් හින්දානේ website වලට විතරක් limit කරන්න අහන්නේ. ඒ වගේ Windows වලදී software වලට අපිට මේ වෙනින්ම app settings වල මොකද permission හදන්න නැහැනේ. වෙනම හදන්න තියෙනවා. නමුත් එයා software එක install වෙද්දී permission ටික ඉල්ල ගන්නවා. ඉතින් virus එකක් කොහොමද ඇතුලේ තියෙනවනම් එයා permission එක දාගන්න එක මහ දෙයක් නෙමෙයි. අපි දැන් mobile වලදී එහෙම permission එක අනිවාර්යෙන් හදලා දෙන්නේ. ඒක root කරේ නැත්නම් උගලට permission safe. virus එක එක මේ software ට ඕන ඕන විදිහට permission ගන්න බෑ. එහෙම වුණත් අපි developer mode එක දාලා ඉවරලා තියෙන්න ඕන phone එකේ verified නොවන software එකක් run කරලා තිබ්බොත් ඔන්න වෙන්න පුළුවන් යම් කිසි බලපෑමක්. ඉතින් Windows වල security ගැන කතා කරද්දී ඒක තමයි තේරෙන්නේ. මම දැන් අද පොඩ්ඩක් පැහැදිලි කළේ මේ Trojan වල බලපෑම මොකක්ද කියන එකත් ඔන්න ඔයාලට එතනින් තේරෙන්නේ නැති. අපි virus වල තව චුට්ටක් ඉස්සරහට යමු. මගේ ප්‍රශ්න කීපයක් මම මගේ අරලා ආවා. මොකද virus කොටස මම අද ඉවර කරන්න කියලා හිතාගෙන තමයි ආවේ. එතකොට ඒකේ ඊළඟට පුතේ virus වල දැන් මෙහිම බලපෑම් කර කර මිනිස්සුන්ට බලපෑම් කරන්නේ නැතුවත් මේකේ මුදල් උපයන්න පුළුවන් කියලා හිතුවහම ඉස්සර කලේ ඔය බ්ලැක්මේල් කරනවා වගේ මේ හානි කරලා තමයි වාසියක් ගන්න බැරිව කට්ටියට දැන් කරන්නේ මේ වගේ තොරතුරු විකුණන. දැන් අර කිව්වේ වෙබ්කැම් වල තොරතුරු ගන්න පුළුවන් කියලා වෙන පාර්සල් වලට දෙන්න පුළුවන් කියලා කිව්වේ. එතකොට මේ ක්‍රමයට නැතුව
තවත් විවිධ ක්‍රම අත්හදා බලන්න ගත්තා මුදල් උපයන්න පුළුවන්ද කියලා බලන්න. දැන් අද වෙද්දී අපි දන්නවා විවිධ ක්‍රම වලට මුදල් උපයනවා. නේද? ඔය බිට්කොයින්ස් ගැන වහන්නුනේ ඒක නිසා වෛරස් වලට සමහර වෙලාවට ගෙවද්දි බිට්කොයින් වලින් ගෙවන්න කියලා කියනවා. දොර මේක මිනිස්සු මොනවා අර කියන්නේ බල්ලු මරලා හරි සල්ලි හොයන්නයි හදන්නේ කියලා. නේද? මොනවා කරලා හරි මුදල් උපයීමේ පරමාර්ථයෙන්ම තමයි වැඩ කරන්නේ. ඉතින් ඒක නිසා මේකෙත් ඊළඟට එන වැඩේ තමයි මොකද්ද මේක දැන් කරන්න කියලා බලහම විවිධ වෛරස් වෝම්ස් වලට අමතරව තව අලුත් එක එක දේවල් හදන්න ගන්නවා. ඒකෙන් එකක් තමයි ස්පයිවෙයා හැදුවට පස්සේ හොඳ සංකල්පයක් එනවා මේ වෛරස් හදන කට්ටිය. ඒගොල්ලෝ තව එකක් හදනවා බොට්ස් කියලා. ඔක අපි හිතලුවත් තියෙනවා බොට්ස් ගැන. මේ බොට්ස් වලින් මොකද කරන්නේ? බොට්ස් කියන්නේ මේක අනිවාර්යෙන් අපේ කම්පියුටර් එක ඇතුලේ වැඩ කරන මේ රොබොට් කෙනෙක් වගේ පොඩි AI එකක් වගේ වැඩ කරන්නේ. එයාට පුළුවන් විශේෂ දේවල් දැන් අපි මොකක් හරි පේමන්ට් එකක් කරනවා නම් ඒකේ ක්‍රෙඩිට් කාඩ් එකේ විස්තර ටික ටක් ගාලා ට්‍රැක් කරගෙන යවන්න පුළුවන්. ස්පයිවෙයා වලිනුත් එහාට ගිහිල්ලා දැන් ස්පයිවෙයා ක්‍රමෙත් අරගෙන තමයි මේක හදලා තියෙන්නේ. සංගවිලා ඉන්නවා සමහරට එලිපිටත් ඉන්නවා හොයන්න බෑ. ස්පයිවෙයාගේ හැංගිලා ඉන්නෙත් නැහැ. සමහර වෙලාවට. මොකද පරිගණකයට හානි කරන්නේ නැහැ. මේක අපි වෛරස් කාඩ් කියන්නේ අපි ක්‍රැක් කරපු software install කරද්දි මේ වැඩේ වෙනවා. ඔව් auto reply වෙන්නේ FB වල මේ bots වලින්ද කියලා අහනවා. ඒකෙදි නම් මේ bots අපේ machine එකේ auto reply ඔයාගේ account එකේ auto reply වෙනවද නැත්නම් ඔයා settings හැදුවාම robots කියන bots වලින් auto reply තියෙනවා bot කියලා. ඒකත් හරි ඒක server side දාලා තියෙන ඒක හොඳ effect වලට දාලා තියෙන. ඒකෙම නරක පැත්තට වැඩ කරන ඒවා තමයි මේ bots කියලා කියන්නේ. තරමක මේ කෘත්‍රිම බුද්ධියක ලක්ෂණ දක්නට තියෙනවා මේවා. එතකොට සැඟවිලා ඉන්නත් පුළුවන් අර තියෙන එක්ක පරිගණක මේකේ තියෙන විශේෂත්වය තමයි පරිගණකයට කෙලින් ඍජුව හානියක් කරන්නේ නැහැ. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය මේ කෙලින්ම ඉෆෙක්ට් කරන්නේ නැහැ කම්පියුටර් එකට. කෘත්‍රිම බුද්ධිමය ස්වභාවයක් තියෙනවා මේකේ. එයා කරන්නේ මේ විශේෂ අවස්ථා පිළිබඳව ස්පයිවෙයා වල වෝම්ස් ස්පයිවෙයා තමයි විශේෂයෙන් ස්පයිවෙයා වල තියෙන ස්වභාවය වගේ දේවල් ක්‍රියාත්මක කරනවා. එහෙම නැත්නම් වෙනත් පාර්ශවයකට අවශ්‍ය දෙයක් කරගන්න. ඒ කියන්නේ දැන් ඔය හුඟක් වෙලාවට පුතේ මේ දැන් අලුතෙන් ඔය සිස්ටම් හැක් කරන කට්ටිය හැකර්ස්ලා එයාට මේ හැකින් වලට පාත් එක හදා ගන්න ඕන වෙනකොට හැංගිලා යන්න ඕන වෙනකොට එක එක මැෂින් වලින් රින් ගන්න try කරනවා. ඒතකොට දැන් අපි දැන් ලංකාවේ අපි මේකේ හින ලොකු network එකක් හදලා දීලා තියෙනවා. මේ ක්‍රැක් කරපු software එහෙම නැත්නම් pirate software එකත් එක්කලා මේක වෙනම අර නීතිමය යටතේ කතා කරන්නත් තියෙනවා. ඒතකොට ඒක පෙන්වන්න පුළුවන්. අපි මේ බලමු country wise pirate software කොහොමද use කරන්න කියලා. මේ තියෙන්නේ ලෝකේ pirate software country wise use කරන රටවල්. දැන් මෙන්න මේ රටවල් තමයි අපිට මේ bots දාගෙන hackers ලට වැඩිම support එකක් දෙන්නේ. හරි? එහෙනම් බලද්දී මේ 2007 තමයි තියෙන්නේ. දැන් මේක විතර ටිකක් අඩු වැඩි වෙලා තියෙනවා. අපි ඉතින් කොහෙන් ගියත් ඔය වගේ නරක වැඩකට දැන් මිනිස්සු මරන කතාවට ගියත් ලෝකේ ඉන්නව නේද? පස්වෙනි තැන ඉන්නේ. එහෙන් බලද්දී මේ pirate software list එකේ ලෝකේ ඔන්න අනිත් රටවල නම තියන්න බැරි වුණාට ලංකාව
6 වෙනි ස්ථානයට ඇවිත් තිනවා වර්ල්ඩ් කප් එකේ ඔලිම්පික් වල ආතක පාතක් නැති වුණාට මේ වගේ වැඩවලට අපි හරිය දක්ෂයි. ඉතින් මට මේ ළඟදි දවසක් මැදිම ගෝලේ තාම පොඩ්ඩක් කරලා කළා. ඔය දැන් එක එක ඒවලින් මේ අලි එක්ස්ප්‍රස් එකෙන් නොමිලේ රුපියල් 2ක් දීලා ඉවරලා ඩොලර් 7 8 10 බඩු ගෙන්න ගන්න හැටි ගැන ලොකු කතාවක් කියාගෙන ගියා. ඒක හොරකම් කරන්න උපන් හපන් ගති තියෙනවා. ඒ කියන්නේ ලොකු දැනුමක් වෙනවා. මොකද ඒ කියන්නේ අපිට අස්සර රින්ගල යන්න පුළුවන් වෛරස් එකක් හැදුවත් හොඳට කර හැකි වැඩේ. හැබැයි තියෙන අගහිඟකම් හින්දා හරි තියෙන නරක ගතිය හින්දා හරි කමන්නේ කොහොම හරි වැරදි වැඩටම තමයි වැඩිපුර නඹරුවක් තියෙන්නේ. මොකද්ද තියෙන රටවල් ටික හිතන්නකෝ බංගලාදේශය. අපි දැන් ණය ගන්න රට ඒක තියෙනවා. ආමේනියාව එකට මෙන්නතර බංගලාදේශ ගැන හිතාගත්තා. ඒ බංගලාදේශ දෙක මෝල්ඩිවා කියලා රටක් තියෙනවා. මාල්දීව් නේද මේ අසර්බයිජාන් කියලා අසර්බයිජාන් අහලා ඇති. සිම්බාබ්වේ තියෙනවා. ඊට පස්සේ ලංකාව තියෙනවා. එතකොට මේකේ ඉන්දියාව තියෙනවා. ඉන්දියාව තියෙන්නේ 50 ගණන් වගේ මට මතක හැටියට මෙතන 41ට ඉන්දියාව තියෙනවා. අසල්වැසි රාජ්‍යය. හරි. දරවන්න දකුණු ආසියාවේ හොඳම තැනට ඇවිත් තියෙනවා. අපි එහෙනම් ඒකෙනු මේකේ 15 ඉන්න අවමෝසෙන් 20ක් වගේ තමයි යුනයිටඩ් ස්ටේට් වල පාවිච්චි කරන්නේ. ආර්ථික වශයෙන් ගත්තහම පුතේ මේ 120 වැඩි අපේ 90ට වඩා. ඒ කියන්නේ වෙන ආර්ථික හානිය. ඒක නෙමෙයි මෙතනදී කතා කරන්නේ මේ වෛරස් ක්‍රියා වලින් වෙන්නේ අපි ගෝලීය ත්‍රස්තවාදයට. ඒ කියන්නේ වර්ල්ඩ් හැකර්ස්ලට සපෝට් එකක් දෙනවා. ඉතින් මේවට විකල්ප මේ ඉන්දියාව සහ අනිත් රටවල් මේවට විකල්ප අරන් තියෙන පුතේ Linux වගේ software හරහා ගිහිල්ලා free දෙන Linux වගේ එකක් අපි free ගත්තොත් එහෙම Linux Ubuntu වගේ ඔයාලට මේ hack කරපු software crack කරපුව පාවිච්චි කරන්න ඕනේ නැහැ. ඉතින් මේවට අපි ඉස්කෝලේ උගන්වන්නේ නැහැ නේ. අපි දැන් මම ඔයාලට තර්ක කරනවා කොච්චරවත් ඔය ටීචර්ස්ලා ඉන්න සමාජවල. උගන්වන්නේ අපේ ලංකාවේ ඒ වගේ කතන්දර ගොඩක් තියෙනවා. නැත්නම් අපරාධ මෙහෙම ඉන්න ඕන රටක් නෙමෙයි. හොඳ මොළ ටික මම හැමදාම කියන කතා ටික තමයි. කොහොම හරි ඉතින් දැන් ඔය අර කතාවේ දැක්කා මේ ට්‍රැක් කරපු software එහෙම නැත්නම් pirate software කියනවා. මේ කියන්නේ pirate software pirates කියලා කියන්නේ ඒ කතාව තමයි රටවල් වල රෑන්කින් වැඩිම භාවිතා කරන රටවල් අතරට ඇවිත් තියෙනවා. ඉතින් මේක ලොකු බලපෑමක් කියන එක ඔයාලා ඔලුවේ තියාගන්න. හොඳ දෙයක් නෙවෙයි. මේවට ජාතික වශයෙන් විකල්පත් නැහැ. මේවට උද්ඝෝෂණ කරන්න නේද? උද්ඝෝෂණ කරොත් එහෙම ඉරේ යන්න පුළුවන් සහ කොරෝනා බෝ කරා කියයි හොඳ දෙයකට උනා. නරක දෙයකට මොනවට උනා. අපි බොට්ස් වලිනුත් ගැලවෙන්න ඕනේ. හැබැයි බොට්ස් වලින් ගැලවෙන්න අමාරුයි. සමහර බොට්ස් නම් වෛරස් ගාඩ් වලට අහු වෙන්නේ නැහැ. සමහර වෛරස් ගාඩ් කියනවා බොට් අල්ලනවා කියලා. හැබැයි අල්ලන්න බෑ. මොකද ඒක කිසිම මැල්වෙයාර් ඉෆෙක්ට් එකක් නැහැ. මැල්වෙයාර් එකක් කිව්වට ඉෆෙක්ට් එකක් නැහැ. හේතුව එයා කෙලින්ම සිස්ටම් ෆයිල් වලටවත් වෙනත් software වලටවත් මොකටවත් හානි කරන්නේ නැහැ. අනික අපේ සිස්ටම් එකෙන් වෙරිෆිකේෂන් ඉල්ලගෙන තමයි වැඩ කරන්නේ. හරි. අද මට අවුලක් නැති වෙයි වගේ චෙක් කරන යනවා. ලබන සතියේ නම් කොහොමවත් වෙන්නේ නැහැ. ඒක හොඳ මට ටිකක් දිගට කරගෙන යන්න පුළුවන් වුණා. බලමු තව විනාඩි 20යි නේ තියෙන. ඊට ගන්න පුළුවන් වුණා පැය දෙකම හරියට. ඉතින් මම තව දවසක පැයක් කරලා කරන්නේ. ඉතින් මෙහෙම මේ බොට්ස් අල්ලන්න අමාරු හින්දා මෙයා ස්පයිවෙයා වල ට්‍රෝජන් වල තියෙන කාර්යනුත් සමහර වෙලාවට කරනවා. මේවල තියෙන ක්‍රියාකාරීත්වය තැම්මට දක්නට ලැබෙනවා. ඉතින් මේවා ප්‍රතිවෛරස් සම්දුකාංග වලුත් බේරන්න බෑ. හුඟක් වෙලාවට අපිට කරන්න තියෙන්නේ මේ අපි මෘදුකාංග භාවිතා කරද්දී නිවැරදි ලයිසන් එකක්. එහෙම නැත්නම් අපිට කියනවා මේ බලපත්‍ර සහිත මෘදුකාංග නම් ඒකේ නිසි බලපත්‍රයක් සහිත ආයතනයක් වලින් මිලදී අරන් භාවිතා කරන එක. මෘදුකාංග බලපත්‍ර පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. හෙලෝ. මේ අය පාස්සේ දෙන්න. 5 විනාඩි ඉස්සරහට
දැන් මුදුකුණා කීප එකත් හරි ස්පයිවයා වල තියෙන ලක්ෂණ තියෙන හැබැයි මේ වෛරස් ගාඩ් වලට අහු වෙන්නේ නැහැ. අපි එතකොට අපි අහු නොවී තියෙන්න ඕන. අපි මොකද කරන්නේ? නිසි බලපත්‍ර සහිත මේකේ අඳුන ගන්න පුළුවන් විශේෂ ලක්ෂණයක් තමයි පුතේ මේ අන්තර්ජාල සේවාව අනිසි විදිහට භාවිතා වෙනවා. ඒක දැන් අපිට දැන් මේ දවස්වල හොයන්න බෑ. අපි Zoom එහෙම යන හින්දා අපිට හරියට ටාගට් එකක් නැහැනේ. මෙච්චර ඩවුන්ලෝඩ් වුණා මෙච්චර අප්ලෝඩ් වුණා කියලා. ඒක නිසා ඩවුන්ලෝඩ් අපිට කවුන්ට් කරන්න බෑනේ data. එහෙම නැතුව ඔයාලට මේක බලන්න පුළුවන්. මේක සමහර මැෂින් එකේ වැඩ කරනවා. data ඉවර වෙනවා. දැන් ඔය අර එකක් තිබ්බා ඔය මේ දැන් මොකද්ද PMs මම කියලා සල්ලි හොයන්න පුළුවන් කියලා ඒ software එක දාගත්තාම නිකන් දාලා තිබ්බාම ඒකේ තියෙන data ගන්නට සල්ලි දෙනවා කියලා. නමුත් ඒක පාඩුයි data charges එක බලද්දී. ඒතකොට ඒව කරන්නේ මේ bots වගේ තමයි මේ ඒක verified bot එකක් තමයි ඒක. අන්තර්ජාල භාවිතයේ වැඩිපුර වෙන්න පුළුවන් මේකට අපිට හොයාගන්න බැරි විදිහට. අපිට අඳුන ගන්න පුළුවන් ලක්ෂණයක් විදිහට මේ අන්තර්ජාලයේ අනිසි භාවිතයට ලක් වෙලා තියෙන එක වෙන්න පුළුවන්. මේ ප්‍රතිවෛරස් මුදුකාංග සමහර වෙලාවට මේ හඳුනා ගැනීම සිද්ධ කරන්නේ නැහැ. දැන් මෙතනින් පස්සේ තියෙන එකක්වත් පුතේ අපිට මේ ප්‍රතිවෛරස් මුදුකාංග වලින් ආරක්ෂා කරන්න පුළුවන් විදිහේ වෛරස් නෙමෙයි. ඒ කියන්නේ ඒකට ආවරණය කරගන්න බෑ. අපි සැලකිල්ලෙන් පාවිච්චි කරොත් තමයි මේක වලින් බේරෙන්න පුළුවන්. බොට්ස් වලින් පස්සේ නේමු. ඇඩ්වෙයා කියලා જાතියක් එනවා තව. හරි මේවල ටාගට් එක වෙන්නේ පුතේ මේ හානි කරන එකවත් අපේ දත්ත හොරකම් කරන එකවත් නෙමෙයි වෙන්න පුළුවන්. මේ මුදුකාංගමේ බලපෑමක් නොකරන වෙනත් මේ ඒවා මේවට අපි කියන්නේ මේ වෙනත් මේක එක එක ලියන්න ගියොත් වෙලා යනවා. මම ඒක නිසා දැන්ට වරට මේ ඒකේදී අපි ඒ ටික ඉක්මනට කතා කරමු. ආරයිට් ඇඩ්වෙයා ගැන කියලා තියෙනවා. කොහොමද රටවල් රෑන්ක් කරන ඩීටේල්ස් ගන්න කියලා අහනවා. ඒව පුතේ ඇත්තටම බොහොම පහසු දේවල් ඉන්ටර්නෙට් IT සම්බන්ධව තිබුණා. මේවා සම්බන්ධව අපි හිතුවට අපි මේ පාවිච්චි කරන ක්‍රැක් එකක් කියලා ඒගොල්ලන්ට හොයන්න බැහැයි කියලා. ඔව් ඉතින් මේ ලංකාවේ ගොඩක් අය ක්‍රැක් කරපු software ප්‍රොමෝට් කරන්නේ එයාලට ඕන ක්‍රැක් කරපු software එක ප්‍රොමෝට් කරන්න නෙමෙයි එයාගේ YouTube channel එක ප්‍රොමෝට් කරන්න. එයාට අදාළ නෑනේ මේක මිනිස්සු බලන්නේ එයාගේ අවශ්‍යතාවය. ඒක මිනිස්සුන්ගේ අවශ්‍යතාවය දුන්නා නම් කොහොම හරි එයාගේ channel එක ප්‍රොමෝට් වෙනවා. ඒක නිසා ඒගොල්ලෝ ක්‍රැක් කරපු software ප්‍රොමෝට් කරනවා. හැබැයි ඒක දානවා පොඩි description එකේ විස්තරයක් මෙහෙම දෙයක් නෙමෙයි මේක education එකක් අර එහෙමයි මෙහෙමයි කියලා දානවා යටින්. එතකොට YouTube එකෙන් අයින් කරන්නෙත් නැහැ. අර description එකට add කරනවා. ඉතින් ඔය වගේ මේ experimental එකක් කියලා දානවා. හරි. අපි ඊළඟට මේ හානි නොකරන මෘදුකාංග බලමු. එකක් තමයි මේ
ඇඩ්වෙයා ඇඩ්වෙයා කියලා જાතියක් තියෙනවා. දැන් අපි අර ලිස්ට් එකේ කලින් ගියපේවා බැලුවොත් එහෙම මේකේ තිබ්බේ වලින් මෙතනින් එහාට තියෙන මේ රැන්සම් වෙයා නම් හානි කරනවා. මට ඒක ඇත්තට කියන්න බැරුණා. මේ බොට්ස් මෙතනින් පස්සේ මේ බොට්ස් වලට කලින් එනවා රැන්සම් වෙයා කියන වර්ගය. ඒකත් මේ ට්‍රෝජන් වර්ගයක්ම තමයි පුතේ. ඒක ට්‍රෝජන් වල ලක්ෂණම තියෙන හින්දා අපි අලුත් එකක් විදිහට නොදා ඉමු. මේක මේ කොටට දාලා මතක තියාගන්න. ඒකේ චුට්ටි වෙනසක් තියෙනවා. නමුත් අපිට එහෙම ලොකු ගැටලුවක් නැහැ. රැන්සම් ඒ ටිකයි සෙට් එකටම දාන්න පුළුවන්. ඊළඟට අපිට ඇඩ්වෙයා hijack පිසින් ඔය ටික තමයි වෙනත් අනිෂ්ට මුදුකාංග විදිහට තියෙන්නේ. මේවා සමහරවිට අපේ කම්පියුටර් එකට ඉන්ස්ටෝල් වෙන්නේ නැහැ. ඒක තියෙන මං ගාව පොකුරු. පොකුරු මතක නැහැ. අපි ඊට ඉක්මනින් කතා කරමු. මට ඉවර කරන්න ඕනේ. ඇඩ්වෙයා කියලා කියන ඒවා වෛරස් කියලා කිව්වට ඒක අපිට කම්පියුටරට බලපෑමක් කරන්නේ නැහැ. මේවා කරන්නේ ගොඩක් වෙලාවට ඇඩ්වර්ටයිස්මන්ට් පෙන්වන එක. ඒ කියන්නේ අපි අනවශ්‍ය වෙලාවලදී ඇඩ්වර්ටයිස්මන්ට් පෙන්වනවා. එතකොට මේවා හදන අයගේ පරමාර්ථය තමයි ඇඩ්වෙයා හදන්නේ එයාලට මුදල් උපයන්නේ. එතකොට එයාලා ඇඩ්වර්ටයිස්මන්ට් පෙන්වන ගාන මෙච්චරක් පෙන්වුවා කියලා යූසර්ස්ලාට එයාලා සල්ලි ගන්නවා. මේක මොබයිල් වලටත් ඉන්ස්ටෝල් වෙනවා. මේක කිසිම මේ මැල්වෙයාර් ෆන්ක්ෂන් එකක් පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ අපි කම්පියුටර් ඉෆෙක්ට් එකක් කරනවා පෙන්වන්නේ නැහැ. එයා නිකන් සාමාන්‍ය සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටෝල් වුණා වගේ තමයි. අපි දැන් ඔය Play Store එකේ තියෙන අර සමහර ඇඩ්වර්ටයිස්මන්ට් පෙන්වනවා කියලා තියෙන සොෆ්ට්වෙයාර් එකේ අපි සොෆ්ට්වෙයාර් එක ඕපන් කරනවා ඇඩ් එකක් යනවා. ඒක නවත්තන්න බෑ අපිට. ඇඩ් එක ගිහිල්ලා තමයි සොෆ්ට්වෙයාර් එක ඔන් වෙන්නේ. අර හරියට YouTube වීඩියෝ එකක් බලනවා වගේ. ඉතින් YouTube කියන්නේ ඇත්තටම ඇඩ්වෙයා එකක් තමයි ඒක විදිහට. අපිට නෑ ඇඩ්වර්ටයිස්මන්ට් දානවා. නමුත් ඒක අර කන්ටෙන්ට් එක ටිකක් අපි උපුනාවෙන් බලන හින්දා ඇඩ් එක බලනවා. අරකට සපෝටිව් කියලා කියනවා. එහෙම ඒක ටිකක් බිස්නස් ස්වරූපයක් තියෙන නිසා ඒක ඇඩ්වෙයා එකක් කියලා අපි සලකන්නේ නැහැ. මේ කියන දුකාංග ගොඩක් වෙලාවක පරිශීලකට වෙනස හයක් දෙන්නෙත් නැහැ. මේ සොෆ්ට්වෙයාර් එක කෙලින්ම කරන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් පෙන්වන එක විතරමයි. ඒකට ප්‍රවර්ධකකින් ඇඩ්වර්ටයිස්මන්ට් ප්‍රචාරණය සඳහා මේ මුදල් උපයා ගැනීමක් සිද්ධ කරනවා මේ ඇඩ්වෙයා හදන කට්ටිය. අනිත් එක hijack කරනවා කියලා hijacking. මේක දැන් මේක අපි මේ hijack කියන වචන කතා කරාම අපි කියන්නේ මංකොල්ල කනවා පැහැර ගන්නවා වගේ කතාවක් නේද? එතකොට මේ සාමාන්‍ය අපි වෙබ් එකේදී වෙබ් පේජ් නැත්නම් බ්‍රවුසර් වෙබ් බ්‍රවුසර් හයිජැකින් කියලා කියනවා. මේකට බ්‍රවුසර් වලුත් කරනවා වෙබ් පේජස් වලුත් කරනවා. සමහර බ්‍රවුසර් වලින් මේක හරියට කරනවා බ්‍රවුසර් හයිජැකින් කියන එක. ඒ කියන්නේ මේක හැබැයි මේ මුදුකාංගයක් වුණාට අපේ කම්පියුටර් එකේ සමහර බ්‍රවුසර් හයිජැක් එකක් ඉන්ස්ටෝල් වුණොත් නම් සොෆ්ට්වෙයාර් එකේම වෙබ් බ්‍රවුසර් එකේම මේක අපි උස්සලා වෙන සයිට් වලට යවන්නත් පුළුවන්. ඇඩ්‍රස් එකක් ගහන්න හැදුවට හැමතිස්සෙම වෙනම සයිට් එකකටම තමයි ඉස්සල්ලා යන්නේ අපි ලෝඩ් කරන්න හදද්දී. ඒතකොට මේ වගේ ඕන තරම් වෙලාවදී සමහර වෙබ්සයිට් වලට ගිහිල්ලා දැන් ඔය ගොඩක් වෙලාවට ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන සයිට් වල එහෙම ටොරන්ට් එක ඩවුන්ලෝඩ් කරන බටන් එක ක්ලික් කරාට ඒක ඩවුන්ලෝඩ් වෙන්නේ 5 පාරක් විතර ගියාට පස්සේ මුලින් වෙන්නෙම වෙන මොකක් හරි වෙබ්සයිට් එකකට යනවා. හරි? ඒ වගේ එකක් තමයි හැමතිස්සෙම අපිට දකින්න තියෙන්නේ නේද? වෙලා ඇති සමහර විට. ඉතින් මේ වගේ එකක් අපි කියනවා hijack කරනවා කියලා. දැකලා තියෙනවද එහෙම ඒවා?
right ඊළඟට මේකෙම දැන් hijack කරනවා වගේම තමයි හැබැයි මේ phishing කියලා කියන්නේ hijack වලට වඩා පොඩ්ඩක් වෙනස් hijack වලදී වෙන්නේ වෙන තැනකට අරන් යන්නේ ඒක හැමතිස්සෙම right අපිව වෙන වෙබ්සයිට් එකකට වෙන අපි බලාපොරොත්තු නොවන වෙබ්සයිට් එකකට හැමතිස්සෙම උස්සලා දාන එක තමයි hijack කරනවා කියලා කියන්නේ software download කරන form එකේ ඉස්සල්ලාම අවස්ථා very good ඒකත් හරි ඒකත් අපිට hijacking එකක් විදිහට ගන්න පුළුවන් allow කරන්න දැන් අපි software එකක් දාන්න ගියාම ඉස්සලා අවස්ථ එක දාගන්න කියලා වෙන එකක් එනවා ඒක අපි ක්ලික් කරන්න කියලා වෙනම business promotion එකක් තමයි මේ hijack කරලා site එකට යවනවට ඒ පැත්තෙන් ඒගොල්ලෝ මුදල් ලබා ගැනීම සිද්ධ කරනවා අනිත් එක තමයි මේ phishing කියලා කියන්නේ phishing කියන්නේ ටිකක් බරපතල කේස් එකක් මේකට මේ සිංහලෙන් කියන්නේ තතු බෑම කියලා phishing එහෙම නැත්නම් තතු බෑම කියලා කියන්නේ මේකෙදි වෙන්නේ අපි වෙබ්සයිට් හරහා ගිහිල්ලා හුඟක් වෙලාවට දැන් අර මගෙන් හැවේ ස්පෑම්ස් ගැන හැවේ දොර සමහර ලින්ක් එකක් එවලා තියෙනවා ඊමේල් එකකින් අපි ඒ ලින්ක් එක ක්ලික් කරාම අපිට යනවා සයිට් එකකට වගේ නමුත් ඒක ඔරිජිනල් සයිට් එකක් නෙමෙයි යන්නේ මේ තියෙන ස්පෑම් එකක් මේක ස්පෑම්ස් වලට මාක් වෙලා නැහැ හැබැයි famous spam එකක් මේක. දැන් මේකේ කියනවා මොකක්ද මේ යුනිවර්සිටි එකකින් කියලා මේල් එකක් ඇවිත් තියෙන your password expired in one date password එක වැරදිලු. මෙන්න මෙහෙම කියලා මේ යුනිවර්සිටි එකේ badge එකත් එක්කම දාලා එවනවා මේක රිනිව් කරන්න මේ password එක මේකෙන් දාන්න කියලා. හැබැයි මේ මේල් එක ඔරිජිනල් ඔරිජිනල් එකකින් උප එකක් නෙවෙයි මේක. අපිට මේ ඊමේල් එකදී අපි වෙරිෆයි කරන්න නැහැ සමහර වෙලාවට. ඉතින් මේ වගේ වල ගිහලා මේ ලින්ක් එක ක්ලික් කරලා අපි ඩීටේල් දැම්මොත් එහෙම වෙන්නේ මොකක්ද? අපේ අර ඔරිජිනල් සයිට් එකට ඊට පස්සේ අපිට යන්න බැරුව යනවා. මෙයා ඒකට ලොග් වෙලා පාස්වර්ඩ් චේන්ජ් කර ගන්නවා. ඒ කියන්නේ මේවා ටික යන්නේ වෙන තැනකට. ඔරිජිනල් සයිට් එක වගේම පෙන්නපු ෆේක් බොරු සයිට් එකකට තමයි මෙයාව යවෙන්නේ. හැබැයි අපි දැන් මේ උඩ තියෙන URL එක ගැන සැලකිල්ලක් නැත්තම් මේක උඩ තියෙන එක මොකක්ද කියලා වැඩි හිතන්නේ නැත්තම් ඔකේ චූටි වෙනසක් තියෙනවා මෙතන වැඩි ගණන් ගන්නෙ නැහැ. ආන් එහෙම වුණොත් එහෙම වුණොත් එහෙම වෙන්නේ මේ ඔයාලා වැරදි ඒවට දාන ඔය WhatsApp එකේ එහෙමත් තිබ්බ මේ වගේ phishing famous ඒවා ටික ඒකේ WhatsApp එකේ W අකුර V අකුර වගේ මාරු වෙලා ඔය වගේ ඒ අකුර එහෙම මොකක් හරි එක අකුරක් අඩුයි WhatsApp වගේම තමයි සමහර වෙලාවට තියෙන්නේ පොඩි වෙනසක් තියෙනවා හරි ඉතින් මේ වගේ වලින් ඔන්න ඒකත් මැල්ලයා විදිහට තමයි අපි ගණන් ගන්න මොකද රවට්ටන්න එහෙමනේ පාවිච්චි කරන්නේ YouTube එකේ වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරද්දී වෙන වෙබ්සයිට් එකකට යන්න බ්‍රවුසර් හයිජැකින් වලද ඔයා මේ ඔමල සමහරට ඇත්තේ මේ ඇඩ්-ඔන් එකක් දාගෙන ඩවුන්ලෝඩ් කරනවා ඇත්තේ එතකොට බ්‍රවුසර් හයිජැක් එකක් තමයි නමුත් ඒක මේ ඉෆෙක්ට් කරන එකක් නෙමෙයි වෙන්න පුළුවන් ඩවුන්ලෝඩ් කරද්දී වෙන එකකට යන එක Facebook වල වෙන්නේ අපේ Facebook ගිනම හැක් වෙයි ඇති කියලා ලින්ක් එකක් කියලා අපේ පාස්වර්ඩ් ගන්න phishing වල නේද very good හරි ඒ කියන්නේ අපි දැන් අපිට ඒවනවා මෙහෙම හැක් වෙලා තියෙන මෙහෙම පාස්වර්ඩ් එක චේන්ජ් කරගන්න කියලා ඒවනවා අපි සමහරට බලද්දී ඔය ලින්ක් එකේ පොඩි වෙනසක් තියෙනවා දැන් Facebook කියලාම නෙමෙයි තියෙන්නේ සමහරට අපි වැඩිම කියවන්නේ නැහනේ උඩ තියෙන එක සැලකිල්ලෙන් අර වගේ පෙවුනහම දානවනේ මෙන්න මේ වගේ කෙටියෙන් දානවා ඒකට දැන් මේක නම් ඔයක නැතුව ඇති සමහර විට දැන් මේක ටැග් ගාලා Facebook වලට මාරු වුණා මොකද Facebook වල සිකියුරිටි එකක් හැටියට අකුරක් දෙකක් මාරු වුණත් ඔක්කොම ටික මේකට කන්වර්ට් වෙන්න හදලා තියෙන්නේ හරි ඒක නිසා phishing වෙන එක අවම කරගන්න තමයි යාළුවා එහෙම කරලා තියෙන්නේ නමුත් සමහරවිට අපි ඔහොම පොඩි වෙනසක් තිබ්බොත් එහෙම ලොකුවට හිතන්නේ නැහැ ඒකට යන්න පුළුවන් දැන් මේක book face කියලා වල එකක් තියෙනවා දැන් ඔය වගේ උඩ ලකන් බලද්දි එකපාරට වචන දෙක තිබ්බ අපිට නෝට් නැහැ අපි මොකද කරන්නේ අර තිබ්බ ඩීටේල් අර වගේම නම් පේන්න තියෙන ටැග් ගාලා ලොග් වෙන්න පාස්වර්ඩ් දානවා දාලා ගන්නවා ඒවුවා මේ ඩීටේල්ස් වෙන කාට හරි යනවා ඒකට මේ වගේ තමයි phishing කියලා කියන්නේ ඒවා හුඟක් වෙලාවට ස්පෑම්ස් කියන විදිහට අපිට ඊමේල් එක ආවම අපි ඒක ස්පෑම්ස් වලට ගිහිල්ලා බැලුවොත් එහෙම ඕකේ සමහරට ලින්ක් තියෙනවා. ඒ කියන්නේ හුඟක් වෙලාවට විශ්වාස කරන්න බැරි කෙනෙක් ඒක තමයි ඒකට දාන්නේ.
මේ ලින්ක් වලින් තමයි ඔයාලව මෙහෙම ඒවට අහු වෙන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා මෝ එකට ගියාම ස්පෑම් කියලා සෙට් එකක්. ඒ කියන්නේ මේකේ හරියටම එවපු කෙනා ගැන ලොකු ට්‍රස්ට් එකක් නැහැ. මොකද Gmail කියන එකේ තියෙන මේල් වෙරිෆිකේෂන් මෙතඩ් වලට මේක හරියටම ෂුවර් නැතුණා තමයි මේ මේල් ටික ස්පෑම් කියන කොටේ යවන්නේ. එවපු කෙනා හරියටම ෂුවර් නැත්තම්. දැන් මේ තියෙන්නේ. මේක මේ වල තියෙන එක්කෙනෙක් මෙතන කියලා කියනවා. මේ කියන්නේ මේවල මොන හරි ලින්ක් ඇති පුතේ. ඒකයි බොහෝ දුරටම හැං වෙලා තියෙන්නේ. සමහරට මේකේ වෛරස් තියෙන්නත් පුළුවන් කියලා මෙයාලා ගෙස් කරනවා ස්පෑම් කියලා වරකට දාන්නේ ඒක නිසා. ස්පෑම් ගහලා ෆෝන් ස්ටක් කරන්න පුළුවන්ද? එන්න ඒවට ස්පෑම් කියලා කියනවා. ෆෝන් ස්ටක් කරනවා කියන්නේ පුතේ මෙහෙමයි වෙන්නේ. දැන් ඕවා මිනිස්සු ගොඩ ෂෙයා කරන්න උනහම WhatsApp වල අපේ කැපැසිටි පිරනවනේ නිකම්ම. සමහර ඒවල ඔය මේ අර එක මේ ඉමේජ් එකක් තියෙනවා ෆෝන් ස්ටක් කරන්න පුළුවන්. ඒ කියන්නේ හයි පර්ෆෝමන්ස් ගන්න ෆෝන් කිසිම ෆෝන් එකකට ඩිස්ප්ලේ මේ එක ඒකට සපෝට් කරන්නේ නැහැ. ඒතකොට මේ ඉමේජ් එක ඕපන් කරගන්න බැලුව ෆෝන් එක ස්ටක් වෙනවා. ආයෙ ඕෆ් කරන්න වෙනවා බලෙන්. වැඩ කරන්නේ නැතු වෙනවා. ඔය වගේ ඒවා නම් කරන්න පුළුවන් ඒවා තියෙනවා. මෙහෙම ස්පෑම් එවන්න බැරි කමකුත් නැහැ. ඒක ඉමේජ් එකක් එවලා තෝරන්න පුළුවන්. හොඳයි පුතේ අපිට අද දවසේ මේ කතා කරන්න ගියොත් ඉඳී බිට්කොයින් ගැන ටිකක් මට ලබන සතිය අමතක වෙයිද දන්නේ නැහැ හැබැයි මතක් කරොත් හොඳයි ඔන්නෝල වීඩියෝ එක අන්තිමට බලලා හරි බිල් කොයින් කියලා ව්‍යාධියකුත් තියෙනවා අලුත් එකක් දැන් මේ දවස්වල කියනවා මේ බිල් කොයින් එකතු කරගන්න කියලා ඊට පස්සේ බිට්කොයින් කියලා එකක් තියෙනවා දැන් බිට්කොයින් වලට මේ වෙද්දී මුදල් මේ වටිනාකමකුත් තියෙනවා. ඒකට බිට්කොයින් එකක් දැන් මේ වෙද්දී මෙච්චර වටිනාකමක් තියෙනවලු බලන්නකෝ. රුපියල් ලක්ෂ 9ක්. එක බිට්කොයින් එක. හරි. ඒකට දැන් තියෙන එහෙනම් වටිනාම මුදල් ඒකකේ වෙන්නේ බිට්කොයින් දන්නෙත් නෑනේ. මේකේ එක එකව තියෙනවා මේ මුදල් ඒකක පුතේ ඒවා අපිට ඕන විදිහට හදන්න පුළුවන් මේකට කියන open source P2P money එකක් කියලා bitcoin කියන එක ගැන විස්තර තියෙන්නේ මේක ටිකක් වැඩිපුර කියලා දෙන්න ඕන ඔයාලට bitcoin මුදල් එකක හැදෙන්නේ ඇයි සහ මේකෙන් මොනවද කරන්න පුළුවන් කියලා සහ මේකේ තියෙන හොඳ පැත්තයි නරක පැත්තයි දෙකම හේතුව ඔතෝ වල නම් මොනවද කියලා අහනවා ඒව නම් කියන්න බෑ WhatsApp වලදී යාළුවෙක්ගේ නමින් link එකක් එන්නේ පිසින් වලින් නේද සර්? ඔව් එහෙම වෙන්න පුළුවන්. 50 GB දිනා ගන්න කියලා. එහෙම වෙන්නත් පුළුවන්. නැත්නම් අර පිරමීඩ සිස්ටම් එකට යනවා වෙන්නත් පුළුවන්. නැත්නම් data collect කරන්න එන්නත් පුළුවන්. කොහොමත් ඔය GB ගණන් දෙන්නේ නැහැ. එකපාරට එහෙම එක හැම network එකෙම. ඒක ටිකක් ප්‍රායෝගිකව වෙන්නේ නැති දෙයක් හින්දා හිතා ගන්න පුළුවන්. right. එහෙමනම් අපිට අද දවසේ කොටස ඇති මේ කොයින්ස් ගැන මතක් කරන ඊගව දවසේ ආයෙත් පාරක් මම ඒ ටික කියලා දෙන්නම් ඊට පස්සේ Facebook වලින් තරු හොයන හැටි සහ ඒකෙ තියෙන වැදගත්කමත් ඊගව දවසේ කියලා දෙන්නම් ස්පෑම් ගන්න නැහැ දැනගන්න කියලා දෙන්න බෑද කියලා අහනවා right මම බලන්නම් ඒකේ ඉමේජස් දෙකක් තුනක් කියවන්න පුළුවන් ඔයාලා try කරලා බලන්න ඕන මොබයිල් වලට අපේ කම්පියුටර්ස් වල නම් ඉමේජ් එක ඔන් වෙනවා ක්‍රෑෂ් නිකන් ක්‍රෑෂ් වෙච්ච ඉමේජ් එකක් තියෙනවා right අපි දැන් ඔය කතා කරන්නේ සහ ඔයාලා මේ දන්න කියන දේවල් මේවා සමාජීය බලපෑම් තමයි අපි එහෙනම් මුදුකාණ්ඩ ගැන කරන බලපෑම් වලදී ගොඩක් දේවල් කතා කරලා අද දවසේ ඒක සම්පූර්ණයෙන් ඉවරයි අපි ඊට පස්සේ තියෙන්නේ මේ පුද්ගලයින්ට කොහොමද මිනිස්සුන්ට මේක බලපාන්න කියන එක ඉතින් පැය දෙකක් තුනක් විතර ඉන්න අමාරු වෙන්නේ නේද ඒ වලින් වෙන බලපෑමක් අපි ඊගව සතියේ කතා කරමු එහෙනම් මතක තියාගන්න මේ කායික බලපෑම එහෙම නැත්නම් පුද්ගලයාට වෙන බලපෑම් වල ඉඳලා ඉස්සරහට තියෙන්නේ ඒකේ පාරිසරික බලපෑමක් තව කතා කරන්න තියෙනවා අර ලින්ක් එක මම කලින් දාපු එකයි දාන්නම් පුළුවන් වුණා ඒකත් ෆිල් කරන්න පුළුවන් නම් හොඳයි මට අමතර දවසක් හොයාගන්න එහෙමනම් අපි අදට නවතිමු සියලු දෙනාටම සුබ රාත්‍රියක් පරිස්සමෙන් ඉන්න කම්පියුටර් වෛරස් නෙමෙයි මේ දවස්වල තියෙන්නේ ඒකින්ද ඒකට පරිස්සමෙන් ඉන්න